හොඳයි පුතේ අයිවන් පුතාලා හැමෝම බොහොම ආදරෙන් පිළිගන්නවා අපේ විද්‍යාව පන්තියට අපි ඇත්තටම ගිය සතියේ හිතාගෙන හිටියේ මේ සතියත් කරලා ලබන මාසේ ඉඳන් ඔන්ලයින් එක සහ මුලින්ම නතර කරලා ෆිසිකලි පැත්තට යන්න. නමුත් අපිට හිතා ගන්න බැරි දෙයක් තමයි රටේ උනේ. නමුත් ටියුෂන් තමයි ඉස්සෙල්ලාම වහන්නේ. දැන් ඔයාලට පැහැදිලි කිසිම හේතුවක් නැතුව දැන් ඒ කියන්නේ ඉස්කෝලත් එහෙනම් ඉස්කෝලත් නිවාඩු දීලා පෙර පාසලුත් නිවාඩු දීලා ඩේ කේයාත් නිවාඩු දීලා එහෙම කරන්න ඕන. නමුත් ඉස්සෙල්ලාම ටියුෂන් ඇහුවා. ඉතින් ඒකෙන් ඇත්තටම O level කරන ළමයින්ට ලොකු අසාධාරණයක් වෙනවා. නමුත් ඉතින් ඔන්ලයින් එකේ පිහිට තමයි ඉතින් අපිට තව ටික දවසක් යනකම් කරන්නට වෙන්නේ. හරි. මම කලින් දවසේ අපි කතා කරා ලෝහ අලෝහ ලෝහා ලෝහ කියන කොටස. ඇත්තට මේකෙන් ලෝහයි අලෝහයි තමයි අපි කතා කරේ. අලෝහ වලත් මං හිතන්නේ කාබන් කියන මූලද්‍රව්‍ය ගැන තව ටිකක් කතා කරන්න තියෙනවා. හරි. එහෙනම් අපි සල්ෆර් දක්වා කතා කරා. එහෙනම් අද පුතාලා දිනේ දාලා අපිට සිලබස් එකේ 10 11 පන්ති දෙකේම තියෙන ලොකුම පාඩම තමයි පුතේ අපි මේ අවසාන කොටසට දැන් මේ කෙමෙන් ළඟා වෙන්නේ. විශාලම පාඩම. මේ පාඩමෙන් අනිවාර්යයෙන්ම විභාගයට ප්‍රශ්නයක් එනවා. හරි? සමහරවිට ව්‍යුහගතයකෙත් ඇවිල්ලා රචනායකෙත් එන වෙලාවල් තියෙනවා. ඒ නිසා මේ පාඩම ඉතාම වැදගත් පාඩමක්. ඒ නිසා අපි ඒක ඒ විදිහට කරගෙන යමු. හරි. ඇහෙන්නේ නැති වෙන විදියක් නැහැ ඉඳුවර. චුට්ටක් බලන්න මේ ඔයාගේ ඩිවයිස් එක පැත්තෙන් මෙතන මයික් එක ඔක්කොම හොඳට වැඩ කරනවා. රයිට්. අපි එහෙනම් ඇහෙනව නේද පුතේ? මං හිතන්නේ දුමිදු ඇහෙනවද පුතේ? අවුලක් නැද්ද සවුන්ඩ් එක? උස ඇහෙනවනේ. පොඩ්ඩක් බලන්න දුමිදු මේ පුතේ මේ ඉඳුවර මොකක් හරි මයික් එකේ මොනවා හරි අවුලක්ද දන්නේ නැහැ. මේ ඔයාගේ ස්පීකර් පැත්තේ. රයිට්. දැන් අපි යමු කාබන් වලට. එහෙනම් අපි ගිය සතියේ සල්ෆර් ගැන කතා කරා. අද ලියාගන්න කාබන් කියලා. එහෙනම් මාතෘකාව ලියන්න කාබන්. හරි? මාතෘකාව ලියන්න කාබන්. හරි. කාබන් කියලා කියන්නේ අලෝහයක්. ඒ වගේම කාබන් ගැන ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. මොකද කාබන් ඉන්නේ එක එක ස්වරූප යටතේ. දැන් ඔයාලත් දන්නවා සාමාන්‍යයෙන් දර කෑල්ලක් පත්තු කරාම ඉතුරු වෙන්නේ අඟුරු. ඒක කාබන්. ඒ වගේම බැටරි කෑල්ල ඇතුලේ තියෙන කාබන් කූරා. ඒකත් කාබන්. ඊට පස්සේ අපි ගත්තොත් ගල් අඟුරු වගේ දෙයක් පොළව හාරලා ගන්නතොත් ඒකත් කාබන්. ඊට අමතරව ගත්තොත් එහෙම පන්සලේ තියෙන මිනිරන් කූර ඒකත් කාබන්. එතකොට මෙතනින් අපිට තේරෙනවා කාබන් කියලා කියන්නේ විවිධ ස්වරූප යටතේ පවතින මූලද්‍රව්‍යයක්. ලෝකේ තියෙන වටිනාම ද්‍රව්‍ය සහ දෘಢ ඝනත්වයෙන් වැඩිම ද්‍රව්‍ය වෙන දියමන්තිත් පුතේ කාබන් වල අවස්ථාවක්. එහෙනම් කාබන් කියලා කියන්නේ සාමාන්‍ය තත්ත්වයටතේ බහුරූපී ආකාර වලින් පවතින මූලද්‍රව්‍යයක්. ඒ වගේම සජීව පදාර්ථයේ ප්‍රධාන මූලද්‍රව්‍ය හතරෙනුත් එකක්. ඔක්සිජන්, කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන් මතක තියාගන්නට. ඒකෙනුත් කාබන්ට ප්‍රමුඛ ස්ථානයක් හිමි වෙනවා. ඒ වගේම කාබන්ගේ මූලිකත්වයෙන් හදන සංයෝග ගොඩාක් ලෝකෙ තියෙනවා. ඒවට කියනවා අපි කාබනික සංයෝග. එතකොට මේ ෆොසිල ඉන්ධන ගත්තොත් ඒ කාබන් වල ප්‍රධානම අවස්ථා වලින් එකක්. ඒ කියන්නේ කාබන් වල ඒ කියන්නේ කාබන් දාම සහිත කාබනික අවස්ථාව යටතේ පවතින ප්‍රධානම කොටස් වලින් එකක් තමයි ෆොසිල ඉන්ධන කියලා අපි කියන්නේ. ඒතර මේ කාබන් අන්තර්ගතයි. ඒතකොට ඔයාලා දන්නවා මේ කාබන් තමයි දහනය වෙන්නේ. කාබන් දහනය වෙලා තමයි ශක්තිය බවට පත් වෙන්නේ. ඒතකොට ලෝකයේ මේ චක්‍රය දුවන්න නම් කාබන් කියන මූලද්‍රව්‍ය අනිවාර්යයෙන්ම පැවතිය යුතුයි. ඒ වගේම වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ස්වරූපයෙන් කාබන් පවතිනවා. ඒතකොට ඒක ශාකවල ප්‍රභා සංශ්ලේෂණයට අත්‍යවශ්‍යයි. ඒ වගේම දහනය, මල බැඳීම, ශ්වසනය මේ හැම ප්‍රතික්‍රියාවකම ප්‍රතිඵලයක් වශයෙන් වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් එකතු වෙනවා. එතකොට මෙන්න මේ ටික තමයි සාමාන්‍ය මූලික දැනුමක් විදියට අපිට කාබන් ගැන කියන්න තියෙන්නේ. හරි. මම ස්ක්‍රීන් එක ෂෙයා කරලා කාබන් ගැන වැඩිපුර විස්තර ටිකක් ඔයාලට කියලා දෙන්නම්. හොඳට බලා ගන්න. හොඳට බලන්න කාබන් ගැන වැඩි විස්තර ටිකක් අපි බලමු. හරි. ඔව්.
මේ තියෙන්නේ අපේ ආවර්තිතා වගුවේ කාබන් ඉන්න තැන. ඔයාලා ඒක හොඳටම දන්නවා. එතකොට මේ සාමාන්‍යයෙන් මේ ඔයාලට පෙන්වන්නේ ලෝකේ තියෙන ගල් අඟුරු ආකාරයක්. මම ඔයාලට කිව්වා ඒ ගල් අඟුරු වල තියෙන ප්‍රධානතම මූලද්‍රව්‍යයේ විදියට කාබන් ඉන්නේ. ඒක කාබන්ගේම අවස්ථාවක්. කාබන් විතරමයි ගල් අඟුරු වල ඉන්නේ. එතකොට මේ තියෙන්නේ කාබන් වල විවිධ ස්වරූප. මේ උඩ තියෙන්නේ පුතේ දියමන්ති. කළු පැහැයක් නොවන කාබන් වල එකම අවස්ථාව දියමන්ති විතරයි. අනිත් හැම ආකාරයක්ම අඟුරු, දැලි, ඊට පස්සේ ගත්තොත් ගල් අඟුරු, මිනිරන්, ඒ හැම අවස්ථාවක්ම කාබන් වල කළු පාට අවස්ථාවක් බවටයි පත් වෙන්නේ. ඒතර මේ කාබන් වල තියෙන ආකාර ප්‍රධාන අවස්ථා දෙකකට බෙදෙන එකක් ස්පටික රූපී ආකාර, අනිත් එක අස්පටික රූපී ආකාර කියලා. ස්පටික රූපී කාබන් කියලා කියන්නේ ඒකේ નિયમિત ජ්‍යාමිතික හැඩයක් සහිත කාබන් වල අවස්ථාවක්. එහි මේවා තියෙන්නේ තුනයි. එකක් තමයි දියමන්ති, අනිත් එක තමයි මිනිරන්, අනිත් එක තමයි ඔයාලට නැනෝ තාක්ෂණයේදී පොඩ්ඩක් කියලා දුන්නා ෆුලරීන් කියන අවස්ථාව. ඒ තුන් දෙනාම කාබන් වල ස්පටිකමය අවස්ථාව. ඒ කියන්නේ ශක්තිමත් බවින් වැඩි අවස්ථාව. අස්පටික අවස්ථාව තමයි ලෝකේ ගොඩක් තියෙන්නේ. සාමාන්‍යයෙන් අඟුරු, දැලි, ඒ වගේම ගල් අඟුරු, ඒ වගේම තමයි ඔය ලාම්පු දැලි, ඒ වගේ ලාම්පු දැලි ගුවාම වාහනෙන් පිට වෙන කළු දුමත් ඔය වගේම තමයි. එවැනි අවස්ථාවලට අපි කියනවා අස්පටික රූපී කාබන් කියලා. දැන් මේවත් විභාගවල ඇවිත් තියෙනවා. ඒ නිසා තමයි කියන්නේ කාබන් බහුරූපී ආකාරය යටතේ පවතිනයි කියලා. හරි. එතකොට සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම කාබන් වල භෞතික ගුණ ගත්තොත් අපිට එකක් කියලා කියන්න බෑ. මොකද කාබන් කිව්වහම අවස්ථා කීපයක් තියෙනවා. නමුත් සාමාන්‍යයෙන් අපිට එක එක්කෙනා නම් කරලා භෞතික ගුණ කියන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි කියනවා දියමන්ති කියන්නේ මේ ලෝකේ තියෙන දෘಢභාවයෙන් වැඩිම මූලද්‍රව්‍යය. දියමන්ති. ඒක කාබන්ගේ අවස්ථාවක්. ඒ වගේම තමයි මිනිරන් කියලා කියන්නේ විද්‍යුතය සන්නායනය කරන අවස්ථාවක් කාබන් වල. දියමන්ති කියලා කියන්නේ විද්‍යුතය සන්නායනය නොකරන අවස්ථාවක්. අන්න ඒ වගේ. එතකොට සාමාන්‍යයෙන් අපි කාබන් බොහෝ අවස්ථා කළු පාටයි. හැබැයි දියමන්ති හැර අන්න ඒ වගේ දේවල් චුට්ටක් මතක තියාගන්න මෙයාගේ භෞතික ලක්ෂණ විදියට. ඊට පස්සේ සාමාන්‍යයෙන් කාබන් වල රසායනික ලක්ෂණ ගත්තොත් ඔයාලා දන්නවා කාබන් කියන්නේ ටිකක් ප්‍රතික්‍රියාශීලීත්වයෙන් අඩු මූලද්‍රව්‍යයක්. ලේසියෙන් ප්‍රතික්‍රියා වෙන්නේ නැහැ සාමාන්‍ය තත්ත්වයට. ඒ කියන්නේ අම්ලත් එක්ක බස්මත් එක්ක එහෙම ප්‍රතික්‍රියාවක් නැහැ. ඒ වගේම තමයි මෙයා ඉතාම ඉහළ උෂ්ණත්වයකට රත් කරොතින් කාබන් ඔක්සිජනුත් එක්ක ප්‍රතික්‍රියා වෙලා කාබන් ඩයොක්සයිඩ් බවට පත් වෙනවා. සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා ගල් අඟුරු දහනයේදී වෙන්නේ ඔන්න ඕක. ගල් අඟුරු දහනයේදී ඔය නොරොච්චෝලි බලාගාරය ඇතුලේ වෙන්නේ ඕක තමයි. එතනින් පිට වෙන අධික තාපය තමයි ජලය උණු කරලා හිමාලය හරි ගස්සලා ඒ හිමාලයෙන් තමයි විදුලිය ජනනය කරන්නේ ටර්බයින කරකවලා. ඒතර සාමාන්‍යයෙන් තවත් ඉහළ උෂ්ණත්වවලදී කැල්සියම් ඔක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරලා කැල්සියම් කාබයිඩ් කියන රසායනික ද්‍රව්‍ය හදනවා. ඒතර ඔයාලා අහලා ඇති ඔය කැල්සියම් කාබයිඩ් කියලා කියන්නේ පුතේ ඔය ඔක්සි ඇසිටලීන් දැල්ල හදනකොට. ඒ කියන්නේ ඔක්සිජන් ටැංකියකුත් එක්ක ලෝහ පාස්සන දැල්ලක් තියෙනවා. අර නිල් පාට දැල්ල. ලෝහ කපන්න පුළුවන්, ලෝහ පාස්සන්න පුළුවන්. ආන්නේ දැල්ල හදන්නත් මේ එක්තරා වායුවක් තියෙනවා. ඒ වායුවට කියන්නේ අපි ඇසිටලීන් කියන වායුව. ආන්නේ ඇසිටලීන් කියන වායුව හදන්න මෙන්න මේ කියන කාබන් ඉහළ උෂ්ණත්වයකදී කැල්සියම් ඔක්සයිඩුත් එක්ක ප්‍රතික්‍රියා වෙනවා. අන්න ඒ වගේ දේවල් අපිට පොඩ්ඩක් මෙයාගේ රසායනික ගුණ විදියට ගන්න පුළුවන්. එතකොට මේකේ තියෙන විභාගවල වැදගත්ම කොටස විදියට අහන්නේ මෙන්න මේ වගුවේ තියෙන ටික. හරිද? එතකොට සාමාන්‍යයෙන් කාබන් වල බහුරූපී අවස්ථා තමයි ওই වම් පැත්තේ තියෙන්නේ. මිනිරන්, දියමන්ති, ගල් අඟුරු ඔන්න ඔය වගේ දේවල්. ඒකේ තියෙන ප්‍රයෝජන ටික තමයි වැදගත් වෙන්නේ. සාමාන්‍යයෙන් අස්පටික රූපී කාබන්. ඒ අස්පටික රූපී කාබන් වල ගොඩාක් ඒවා ගන්නවා සාමාන්‍යයෙන් කළු පාට තීන්ත වර්ග හදන්න. එනමල් හෝ ඉමල්ෂන් වේවා කළු පාට තීන්ත වර්ගවල කළු වර්ණය ලබා ගන්න කාබන් වලින්. ඒ වගේම තමයි රබර් වල පිරවුම් කාරකයක් විදියටත් මේ අස්පටික රූපී කාබන් ගන්නවා. ඒතර රබර් වල පිරවුම් කාරක කියලා කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් රබර් වල ඒ අතරමැද්දට පිරවීම සඳහා යොදා ගන්නා ද්‍රව්‍යයක් විදියට මේ අස්පටික රූපී කාබන් ගන්න අවස්ථාව තියෙනවා.
එතකොට ගල් අඟුරු කියන්නේ ලෝකේ ප්‍රධාන පෙළේ ෆොසිල ඉන්ධනයක්. ඒක ඔයාලා දන්නවා. මිනිරන් ගත්තොත් සාමාන්‍යයෙන් පැන්සල් කූරු නිපදවන තැන ඉඳගෙන ඒ වගේම තමයි ওই විද්‍යුත් රසායනික කෝෂවල ඉලෙක්ට්‍රෝඩ වශයෙන් පාවිච්චි කරනවා. ඒ වගේම තමයි හොඳ ස්නේහකයක්. ඒ කියන්නේ ලිස්සන සුළු ද්‍රව්‍යයක් විදියටත් ඒ වගේම සූර්යාලෝකයේ පරාවර්තනය කරන තීන්ත වර්ග නිපදවන්නත් මිනිරන් ගන්නවා. ඒතර ලෝකේ තියෙන හොඳම මිනිරන් තියෙන්නේ ලංකාවේ බෝගල පතලේ බවත් මතක තියාගන්න. දැන් ওই ලිස්සන ගහයම හදනකොට ඉස්සෙල්ලම මිනිරන් ගාලා ඊට උඩින් තමයි ග්‍රීස් ගන්න. මිනිරන් කියන්නේ ඒ තරම් හොඳ ස්නේහකයක්. දියමන්ති ගැන ඔයාලා දන්නවා ස්වර්ණාභරණ සෑදීමට ගන්නවා. ඒ වගේම මැණික් වීදුරු වගේ දේවල් කැපීමට පාවිච්චි කරනවා. ඒ වගේම යන්ත්‍ර සූත්‍රවල ගෙවි යන කොටස් හදන්න ඔරලෝසු තරාදි වගේ බොහොම මිල අධික ඉතාම නිවැරදි යන්ත්‍ර සූත්‍රවල ගෙවි යන කොටස් හදන්නත් මෙන්න මේ දියමන්ති කියන එක පාවිච්චි කරනවා. ඊට පස්සේ ගල් අඟුරු ගත්තොත් සාමාන්‍ය අඟුරු එලිපේ තියෙන අඟුරු කියලා හිතන්නකෝ. ඒව ගොඩක් වෙලාවට වායු අවශෝෂකයක් විදියටත් ඒ වගේම ජලය පිරිසිදු කිරීමේ එක්තරා ස්තරයක් විදියටත් අඟුරු පාවිච්චි කරනවා. ඒ වගේම තමයි ෆුලරීන් අවස්ථාව ගත්තොත් ওই නැනෝ පරිමාණයේ නිෂ්පාදනයන් සිදු කරන්න ගොඩක් වෙලාවට මේ ෆුලරීන් කියන අවස්ථාව පාවිච්චි කරනවා. ඔන්න ඔය ටික තමයි සාමාන්‍යයෙන් කාබන් ගැන ඔයාලට කියලා දෙන්න තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ කාබන් මිනිරන් වල ව්‍යුහය. මේක නම් අපිට එච්චර වැදගත් නැහැ. මොකද ඔයාලා බලන්න මේ හැම බෝලයක් වටේම තවත් බෝල 4ක් සම්බන්ධ වෙලා තියෙනවා. හැම කාබන් පරමාණුවක්ම තමයි මේ බෝලයක් විදිහට පෙන්වන්නේ. ඒ හැම කාබන් පරමාණුවක් වටේටම තවත් කාබන් පරමාණු 4ක් සම්බන්ධ වෙච්ච අවස්ථාවට තමයි අපි කියන්නේ දියමන්ති. එතකොට මේ අවස්ථාව මේ විදිහට හැම පැත්තෙම බැඳිච්ච නිසා අපි කියන මේකට ත්‍රිමාණ බැඳීමක් තියෙනවා. ත්‍රිමාණ ව්‍යුහයක්. ඒ නිසා මේකේ ද්‍රවාංග තාපාංක ගොඩාක් ඉහළයි. ඒ විතරක් නෙමෙයි මෙයාගේ එකසර ඉලෙක්ට්‍රෝන නැත්තම් නිදහස් ඉලෙක්ට්‍රෝන කිසිවක් නැහැ. ඒ නිසා මෙයා හැමතිස්සෙම විදුලිය සන්නයනය කරන්නේ නැහැ. ඒ වගේම ඝනත්වය ඉතාම අධිකයි. ඒ තමයි දියමන්ති වල සාමාන්‍ය ව්‍යුහය. මේ තියෙන්නේ මිනිරන් වල ව්‍යුහය. මිනිරන් වල ව්‍යුහය බලන්න මේ ස්තර වශයෙන් තියෙනවා. ඔයාලා දන්න දැන් පොළවේ සාමාන්‍ය වෙලාවට මිනිරන් අහු වෙනවා නිකන් පතුරු පතුරු. මේ මෙහෙම අතින් පොඩ්ඩක් අර නිකන් තදින් අතුල්ලනකොට ඒක ස්තර නිකන් පතුරු පතුරු වෙන් වෙනවා. ඒ වෙන් වෙන්නේ මේ මිනිරන් වල තියෙන ස්තර නිසා. ඔයාලා බලන්න මේ හැම කළු පාට බෝලයක් වටේටම සම්බන්ධ වෙලා තියෙන්නේ තවත් කාබන් පරමාණු 3ක් විතරයි. ඒ කියන්නේ මෙතන එක ඉලෙක්ට්‍රෝනයකට නිදහසේ ඉන්න පුළුවන් තැනක් තියෙනවා. මොකද කාබන් වටා ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. ඒකෙන් 3කට විතරයි මෙතන බන්ධන හැදෙන්නේ. ඒ නිසා මෙතන එක ඉලෙක්ට්‍රෝනයක් නිදහසේ තියෙන නිසා එයාට විදුලිය අරගෙන යන්න පුළුවන්. ඒ නිසා තමයි මිනිරන් විද්‍යුතය සන්නයනය කරන්නේ. එතකොට මේ තියෙන්නේ සාමාන්‍යයෙන් කාබන් වල අපිට මේක නම් එච්චරම ලොකුවට ප්‍රයෝජනවත් දෙයක් නෙවෙයි. සාමාන්‍යයෙන් ওই කාබන් වල අනිකුත් බහුරූපී ආකාර ගත්තොත් මේ විදියට ওই ෆුලරීන් වල අවස්ථා ඒව මේවා මේ වගේ තියෙන්න පුළුවන්. අපිට මේවෙන් කිසිසේත්ම විභාගෙදී අහන්නේ නැහැ. ඔන්න ඔය ටික තමයි. දැන් මේ තියෙන්නේ අර ෆුලරීන් වල එක එක කාබන් පරමාණු සංඛ්‍යාව අනුව වෙනස් වන අවස්ථාවල නැනෝ තාක්ෂණ ඉගෙන ගන්නවා. මේ කාබන් පරමාණු 60ක් නම් බකි බෝලයක් කියන අවස්ථාව, කාබන් පරමාණු 70 බකි බෝලයක් කියන අවස්ථාව, කාබන් පරමාණු 540ක බකි බෝල කියන අවස්ථාව. ඒ ඔක්කොම ෆුලරීන් වල තියෙන එකිනෙකට වෙනස් ආකාර බව මතක තියාගන්න. මේ තියෙන්නේ ඒ ෆුලරීන් වලේ කාබන් වලින් හදනේ කාබන් නැනෝ හෝන්ස් කියන එක නැත්නම් නැනෝ ටියුබ් කියන එක. අනාගත ලෝකේ මේ වගේ නැනෝ හෝන්ස් වල තමයි හයිඩ්‍රජන් වගේ වායුන් ගබඩා කරන්න ওই නැනෝ තාක්ෂණයත් එක්ක පර්යේෂණ කරන්න. දැන් ඔයාලට හිතෙනවා මේකේ සිදුරු දිනනකොට කොහොමද ගබඩා කරන්න කියලා නෑ. ඒ සිදුරු කියන එක හයිඩ්‍රජන්ට යන්න බැරි තරම් ප්‍රමාණය ඉතාම කුඩා සිදුරුවේ තියෙන්නේ. නිසා කාබන් මේ වගේ ටියුබ් තුල හයිඩ්‍රජන් වායුව බොහොම ආරක්ෂිතව ගබඩා කරන්න පුළුවන්. කොයි වෙලාවකවත් ගෑස් ටැංකියක ගෑස් ගබඩා කරනවා වගේ හයිඩ්‍රජන් වායුව ගබඩා කරන්න බෑ. මොකද හයිඩ්‍රජන් කියන්නේ ඉතාම භයානක ගිනිගන්නා සුළු බොහොම පුංචි අණු සහිත වායුවක්. ඒ නිසා ඒක සාමාන්‍ය තත්ත්වයට ඔය වගේ ගබඩා කරන්න හැකියාවක් නැහැ. එතකොට මේ වගේ ව්‍යුහයක් ගත්තොත් මේ සාමාන්‍යයෙන් කාබන් වල එක එක බහුරූපී ආකාර
වල තියෙන එක එක ව්‍යුහයන් මේ අපිට කිසිසේත්ම අද අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට ඔන්න ඔය ටික තමයි අපිට කාබන් ගැන කියලා දෙන්න තියෙන්නේ. හරි. එහෙනම් දැන් කාබන් ගැන අපි පොඩ්ඩක් අවශ්‍ය දේවල් ලියාගනිමු. හරි. ලියන්න එහෙනම් කාබන් කියලා. දැන් අපි ගිය සතියේ අලෝහ යටතේ සල්ෆර් කතා කරා. හරි. අද තියෙන්නේ කාබන්. හරි. එහෙනම් කාබන් කියන එක ලියලා ලියන්න මෙහෙම පුංචි ඡේදයක් විදිහට ලියා ගන්න කාබන් කියලා ලියලා ලියන්න. පෘථුවියෙහි සුලභව පවතින මූලද්‍රව්‍යයකි. එතෙන්ටම ලියන්න. පෙට්‍රෝලියම් නිෂ්පාදන සඳහා යොදා ගන්නා පෙට්‍රෝලියම් නිෂ්පාදන කියන්නේ බොරතෙල් ආශ්‍රිතව කරන නිෂ්පාදන. පෙට්‍රෝලියම් නිෂ්පාදන සඳහා යොදා ගන්නා බොරතෙල් වල ප්‍රධාන දාමය කාබන් වලින් සෑදී ඇත. ඒවට තමයි කියන්නේ අපි කාබනික සංයෝග කියලා. ප්‍රධාන දාමය කාබන් වලින් සෑදී ඇත. තවද කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ, නියුක්ලෙයික් අම්ල වැනි කාබනික සංයෝගවලද ප්‍රධාන මූලද්‍රව්‍ය මෙයයි. ඒ කියන්නේ කාබන් කියන එක තමයි. ප්‍රධාන මූලද්‍රව්‍ය මෙයයි. හරි. වෙනම රූලකින් ලියන්න. කාබන් මූලික ආකාර දෙකක් යටතේ පවතී. පළවෙනි එක ලියා ගන්න ස්පටික රූපී ආකාර. ස්පටික රූපී ආකාර. ඒ කියන්නේ කැට වශයෙන් තියෙන ශක්තිමත් අවස්ථාව. ස්පටික රූපී ආකාර. ඒකට උදාහරණ ලියා ගන්න. මිනිරන්, දියමන්ති, ෆුලරින්. එච්චරයි තියෙන්නේ. මිනිරන්, දියමන්ති, ෆුලරින්. ඔය තුන්දෙනාම කාබන් වල ස්පටික රූපී ආකාර කියලා හොඳට මතක තියාගන්න. මිනිරන්, දියමන්ති, ෆුලරින්. දෙවැනි එක ලියා ගන්න අස්පටික රූපී ආකාර. අස්පටික රූපී ආකාර. අස්පටික රූපී ආකාර වලට උදාහරණ කියලා ලියා ගන්න. ගල් අඟුරු, අඟුරු නිකන් ඔය ලී දර වගේ ඒවා පිච්චුනහම ලැබෙන අඟුරු තියෙන්නේ අන්න ඒවා. ගල් අඟුරු, ඒ වගේම අඟුරු. ඊට පස්සේ ලාම්පු දැලි. හරි. ගල් අඟුරු, නිකන් අඟුරු, ලාම්පු දැලි. හරි. ආන්නේ වගේ දේවල් අස්පටික රූපී ආකාරවලට උදාහරණ වෙනවා. හරිනේ. දැන් මොවයි විභාගෙදී ලියන්න අවස්ථාවක් තියෙනවා. ඔය විභාගය අහලා තියෙනවා. කාබන් වල ස්පටික රූපී ආකාරයක් සහ අස්පටික රූපී ආකාරයක් ලියන්න කියලා ව්‍යුහගතයේ අවස්ථා තියෙනවා. බහුවර්ණකේ දීලා තියෙනවා කාබන් වල ස්පටික රූපී අවස්ථාවක් නොවන්නේ මින් කවරක්ද? එතකොට අස්පටිකයව තුනකුත් එක්ක ස්පටික අවස්ථාවක් දෙන අවස්ථා තියෙනවා.
අන්න ඒ වගේ ප්‍රශ්න දීලා තියෙනවා. ඉතින් ඒවා මහා අමාරු ඒවා නෙමෙයි. හොඳට තේරුම් ගන්න. හරි? දැන් මේ පාඩේ මෙවරනාට පස්සේ හම්බෙන නිව්ටන් නියම, ඝර්ෂණය, සෛල ඕවා පට ගාලා යන්න පුළුවන් බොහොම ලේසි සහ සමහර පාඩම් තියෙන එක දවසට දෙකක් ඉවර කරන්න පුළුවන් වගේ පොඩි පාඩම්. හරි? හොඳයි. එහෙනම් ඒ ටික පැහැදිලි. ඊට පස්සේ ලියා ගන්න චූටි අනුමාත්‍රිකාවක් විදිහට ලියා ගන්න. ලියන්න කාබන් වල භෞතික ගුණ. කාබන් වල භෞතික ගුණ. කාබන් වල භෞතික ගුණ. right. ලියා ගනිමු එක යට එක පළවෙනි එක ලියා ගන්න. ලියන්න. දියමන්ති හැර සෙසු සෑම අවස්ථාවක්ම කළු පැහැතිය. දියමන්ති හැර සෙසු සෑම අවස්ථාවක්ම කළු පැහැතිය. දියමන්ති හැර සෙසු සෑම අවස්ථාවක්ම කළු පැහැතිය. දෙවැනි එක ඉහළම ඝනත්වය දියමන්ති සතු වේ. ඒක අර අවස්ථාවත් එක්ක අපි කියන්න ඕන භෞතික ගුණ කියනකොට. හරිනේ? දියමන්ති හැර අනිත් ඒවා කළු පාටයි. ඒතකොට ඉහළම ඝනත්වය දියමන්ති වලටයි හමු වෙන්නේ. සතු වෙන්නේ. එහෙනම් ඉහළම ඝනත්වයක් දියමන්ති සතු වේ. තුන්වෙනි එක මිනිරන් අවස්ථාව විදුලිය සන්නයනය කරයි. දැන් නිකම්ම විදුලිය සන්නයනය කරයි කියන්නේ නැතුව ඒ අවස්ථාව එක්ක ඕන අපි කියන්නේ. තේරුණානේ? දියමන්ති අවස්ථාව විදුලිය සන්නයනය කරයි. ඊළඟට නිකන් කිව්වොත් වැරදිද එහෙම? ඊළඟ අඟුරු සාමාන්‍ය ලිපේ දරපත්තු කරලා ඉතුරු වෙන අඟුරු කියලා හිතන්න. අඟුරු ජලය පිරිසිදු කිරීමටත් වායුන් අධිශෝෂණයටත් අඟුරු ජලය පිරිසිදු කිරීමටත් වායුන් අධිශෝෂණය කිරීමටත් අඟුරු ජලය පිරිසිදු කිරීමටත් වායුන් අධිශෝෂණය කිරීමටත් හැකියාව පෙන්වයි. ඒ ඔක්කොම භෞතික ගුණ. හරි? right. ඊට පස්සේ ලියන්න රසායනික ගුණ. රසායනික ගුණ. හරි. පළවෙනි එක රසායනික ගුණ යටතේ පළවෙනි එක ප්‍රතික්‍රියාශීලීත්වයෙන් අඩුය. සාමාන්‍යයෙන් ඕනම කාබන් අවස්ථාවක් ගත්තොත් ප්‍රතික්‍රියාශීලීත්වයෙන් අඩුයි. ප්‍රතික්‍රියාශීලීත්වයෙන් අඩුය. එතෙන්ටම ලියන්න. එනම් අම්ල සමග බස්ම සමග ප්‍රතික්‍රියා නොකරයි. එනම් අම්ල සමග බස්ම සමග ප්‍රතික්‍රියා නොකරයි. දෙවැනි තරු ලකුණ කියන්නේ ඉතා ඉහළ උෂ්ණත්වයකදී ගල් අඟුරු, ඒකට හොඳම උදාහරණේ ගල් අඟුරු. ඉතා ඉහළ උෂ්ණත්වයකදී ගල් අඟුරු ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා වී කාබන් ඩයොක්සයිඩ් සාදයි. ඒ වගේම අධික තාපයකුත් එතෙන්දී ලැබෙනවා. කාබන් ඩයොක්සයිඩ් සාදයි. අන්තිම එක ලියන්න. ඉතාම ඉහළ උෂ්ණත්වයකදී කැල්සියම් ඔක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කර
කැල්සියම් කාබයිඩ් සාදයි. මෙන්න මේකත් O level විභාගේ එක අවුරුද්දක අහලා තියෙනවා. ඉතාම ඉහළ උෂ්ණත්වයකදී කැල්සියම් ඔක්සයිඩුත් එක්ක පුතේ ප්‍රතික්‍රියා කරනවා. CaOත් එක්ක ප්‍රතික්‍රියා කරලා කාබන් හදනවා කැල්සියම් කාබයිඩ් CaC2 සහ කාබන් ඩයොක්සයිඩ්. මෙන්න මේකට තමයි කියන්නේ කැල්සියම් කාබයිඩ් කියලා. CaC2 හරි කැල්සියම් කාබයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් සාදයි. මේක සාමාන්‍ය සෙන්ටිග්‍රේඩ් අංශක 2000ක විතර උෂ්ණත්වයකදී තමයි මේ ප්‍රතික්‍රියාව වෙන්නේ. එසේ මෙසේ ප්‍රතික්‍රියාවක් නෙවෙයි. හරි. ආන්න එක ලියලා තියන්න. ඔන්න ඔය කැල්සියම් කාබයිඩ් ගන්නවා අර ඔක්සි ඇසිටලීන් දැල්ල හදන්න. හරි. ඒ කාබයිඩ් කියලා කඩේ විකුණන්න තියෙන ඔන්නෝව තමයි. ඔය කෙහෙල් කෑන් ඉදවන්න එහෙමත් ඔය කාබයිඩ් කෑල්ලක් තන්ත්‍රිය පළලා ගැහුවට පස්සේ අර ඉතයින් කියන වායුව පිට වෙලා ඒක පළතුරු ඉදීමේ උත්ප්‍රේරකයක් විදියට ක්‍රියා කරන අවස්ථා තියෙනවා. ඒතර ඉතාම ඉහළ උෂ්ණත්වයකදී කැල්සියම් ඔක්සයිඩුත් එක්ක කාබන් ප්‍රතික්‍රියා කරලා කැල්සියම් කාබයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් හදනවා. හරි. එතකොට පොඩ්ඩක් යටින් ලියලා තියන්න මෙම කැල්සියම් කාබයිඩ් ලෝහ පැස්සීමට අවශ්‍ය මෙම කැල්සියම් කාබයිඩ් ලෝහ පැස්සීමට අවශ්‍ය ඔක්සි ඇසිටලීන් දැල්ල. ඔය ගරාජ් වල ලෝහ පාස්සන්න ලෝහ කපන්න පාවිච්චි කරන්නේ ඒක තමයි. මෙම කැල්සියම් කාබයිඩ් ලෝහ පැස්සීමට අවශ්‍ය ඔක්සි ඇසිටලීන් දැල්ල නිපදවීමට යොදා ගනී. ඔක්සි ඇසිටලීන් නිපදවීමට යොදා ගනී. හරි. ඊට පස්සේ ලියන අන්තිම මාතෘකාව කාබන් වල භාවිත අවස්ථා. කාබන් වල භාවිත අවස්ථා. හරි. පළවෙනි එක ලියන්න. කාබන් වල භාවිත අවස්ථා පළවෙනි එක. කළු පැහැති තීන්ත වර්ග නිපදවීමට. කළු පැහැති තීන්ත වර්ග නිපදවීමට. දෙක ඉන්ධනයක් ලෙස. එතන ඔන්න ඉස්සරහින් ගල් අඟුරු කියලා ලියලා තියන්න. ඉන්ධනයක් ලෙස. 3 පැන්සල් කූරු නිපදවීමට. මෙහෙම ලියන්න. පැන්සල් කූරු නිපදවීමට සහ ඉලෙක්ට්‍රෝඩ සෑදීමට. ඉලෙක්ට්‍රෝඩ හොඳේ ඉලෙක්ට්‍රෝන නෙමෙයි ඉලෙක්ට්‍රෝඩ. අපි කියන්නේ මිනිරන් ඉලෙක්ට්‍රෝඩ කියලා කියනවා කාබන් ඉලෙක්ට්‍රෝඩ කියලා කියනවා අන්න ඒවා. පැන්සල් කූරු නිපදවීමට සහ ඉලෙක්ට්‍රෝඩ සෑදීමට. ආන්න ඒකට ගන්නවා මිනිරන්. ඉස්සරහින් රක් ගහලා ලියලා තියන මිනිරන්. පැන්සල් කූරු නිපදවීමට ඉලෙක්ට්‍රෝඩ සෑදීමට බොහෝ විට ගන්නවා මිනිරන්. ඊළඟට ලියන්න ආභරණ සෑදීම. ලෝකේ තියෙන වටිනාම ද්‍රව්‍ය තමයි දියමන්ති. ආභරණ සෑදීම මැණික් සහ වීදුරු කැපීම. මැණික් සහ වීදුරු කැපීම. කියලා ඉස්සරහින් ඉරක් ගහලා ලියන දියමන්ති. තව ওই ඔරලෝසු වල ගෙවි යන කොටස් දියමන්ති වලින් හදන වෙලාවල් තියෙනවා. ඊට පස්සේ යන්ත්‍ර සූත්‍ර වල ගෙවි යන කොටස් දියමන්ති වලින් හදන වෙලාවල් තියෙනවා. හරි? රයිට්. මොකද ගෙවෙන්නේ නැහැ. ගෙවෙන්නේ නැහැ කියන්නේ ලේසියෙන් ගෙවෙන්නේ නැහැ. හරි. ඊළඟ නැනෝ තාක්ෂණය සඳහා යොදා ගැනීම. නැනෝ තාක්ෂණය සඳහා යොදා ගැනීම. එතන කෙලින්ම ෆුලරීන් නැනෝ තාක්ෂණය සඳහා යොදාගන්නේ ෆුලරීන් කියන ආකාරය. හරි. එහෙනම් ඔන්න ඔතනින් කාබන් කියන අවස්ථාව ඔතනින් ඉවරයි. ඒක හොඳට මතක තියාගන්න. එතකොට
ඊට පස්සේ අපිට තියෙන්නේ ලෝහ ඉවරයි අලෝහ ඉවරයි. ඊට පස්සේ මාතෘකාව ලියන්න ලෝහා ලෝහ. හරි මාතෘකාව ලියන්න ලෝහා ලෝහ. හරි ලෝහා ලෝහ. හරි දැන් ඔයාලා මම කලින් දවසේ මතක් කරා මං චුට්ටක් ඒක නැවත පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම් පොඩ්ඩක් හොඳට බලා ගන්න. අපේ ආවර්තිතා වගුව ගත්තොත් පුතේ මේ ආවර්තිතා වගුවේ දීර්ඝාකාරය මම චුට්ටක් ඔයාලට ආයිසරයක් මතක් කරන්න පොඩ්ඩක් ඩිස්ප්ලේ කරන්නම් හොඳට බලන්න. මෙන්න මේ තියෙන්නේ අපේ ආවර්තිතා වගුවේ දීර්ඝ ආකාරය. ඔයාලා හොඳට බලන්න මේ මෙතන තියෙනවා දැනට හොයාගත්ත මූලද්‍රව්‍ය හැම එකක්ම වගේ මෙතන තියෙනවා. එතකොට මේ ආවර්තිතා වගුවේ නිල් පාටින් පෙන්වන්නේ වෙලා නිල් පාටින් පෙන්වන්නේ ඔක්කොම ලෝහ. හරිනේ? සේරම ලෝහ. ඒතකොට ආවර්තිතා වගුවේ 80%කටත් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ ලෝහ. ඒ කියන්නේ මූලද්‍රව්‍ය වලින් 80%කටත් වඩා වැඩියෙන් තියෙන්නේ ලෝහ. ඊට පස්සේ අර කොළ පාටින් පෙන්වන්නේ අලෝහ. හරි? කොළ පාටින් පෙන්වන්නේ අලෝහ. එතකොට එතනින් තමයි අපි ඔය කාබන් සහ සල්ෆර් කියන දෙන්න කතා කරේ. ලෝහ වලින් අපි කතා කරා සෝඩියම් සහ මැග්නීසියම් කියන දෙන්න ගැන කතා කරා. ඊට පස්සේ ඔතනොයි දුඹුරු පාටින් තියෙනවා පඩි පෙලක් වගේ වෙන් වෙන කොටසක් ලෝහයි අලෝහයි වෙන් කරමින් පවතින කොටස. ආන්නේ කොටසට තමයි කියන්නේ ලෝහා ලෝහ. ඔය බෝරෝන්, සිලිකන්, ජර්මේනියම්, ආසනික් අන්නේ වගේ මූලද්‍රව්‍ය අයිති වෙන්නේ මේකට. එතකොට කහ පාට තීරුවක් පෙන්වලා තියෙනවා ඒ උච්ච වායු අලෝහවලම කොටසක් උච්ච වායු නැත්තම් නිෂ්ක්‍රීය වායු කියලායි අපි ඒකට කියන්නේ. එතකොට ඔන්නෝයි වගුවේ බෙදලා තියෙන කොටස් හතර තමයි අපි කියන්නේ ලෝහ, අලෝහ, ලෝහා ලෝහ, උච්ච වායු. අපි සාමාන්‍ය උච්ච වායු කියන කොටස කතා කරන්නේ නැහැ. අනිත් තුන් දෙනා ගැන කතා කරනවා. එහෙනම් දැන් පැහැදිලිනේ? රයිට්. එහෙනම් දැන් අපි ලෝහා ලෝහ කියන්නේ මොනවද කියලා බලමු. රයිට්. එහෙනම් ලෝහා ලෝහ කියලා කියන්නේ ලෝහත් අලෝහත් අතරමැදි. ඒ කියන්නේ ලෝහවල ලක්ෂණත් පෙන්නන අලෝහවල ලක්ෂණත් පෙන්නන ලෝහත් නොවන අලෝහත් නොවන ආන්නේ වගේ මූලද්‍රව්‍ය වලට අපි කියනවා ලෝහා ලෝහ කියලා. දැන් අපේ ආවර්තිතා වගුව ගත්තොත් අපේ ආවර්තිතා වගුව කියන එක කවුරුත් දන්නවනේ. මෙන්න මේ අපේ ආවර්තිතා වගුව ගත්තොතින් මේ තියෙන්නේ මේ අපේ ආවර්තිතා වගුවේ ඔන්නොයි නිල් පාටින් පෙන්වන්නේ ලෝහ. ඒතර අපේ ආවර්තිතා වගුවේ අපි කතා කරන්නේ ලෝහ බොහොම ටිකයි. ලිතියම්, බෙරිලියම්, සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, පොටෑසියම්, කැල්සියම්. අලෝහ තමයි කොළ පාටින් පෙන්වන්නේ. හයිඩ්‍රජන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලුවරින්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්. කහ පාටින් පෙන්වන්නේ උච්ච වායු. හීලියම්, නියෝන්, ආගන්. ඔයාලා බලන්න පඩි පෙරක් වගේ එක යට එක පල්ලෙහාට යනවා. අපේ නම් මෙතන නම් දෙන්නයි ඉන්නේ ලෝහා ලෝහ. ඒ කියන්නේ පුතේ ලෝහයි අලෝහයි වෙන් වෙන තැන. ඔයාලා හොඳට මතක තියාගන්න ලෝහයක් හඳුනගන්න පුළුවන් අගට ඉයම් කියන ප්‍රත්‍යය එනවා. බලන්න ලිතියම්, බෙරිලියම්, සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, පොටෑසියම්, කැල්සියම්. අර ඉයම් කියලා අගට එන්නේ ලෝහවල. නමුත් මේ එකකවත් එන්නේ නැහැ ඉයම් කියලා කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලුවරින්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්. ඒකකවත් ඉයම් ප්‍රත්‍ය එන්නේ නැහැ. එතකොට ලෝහය අලෝහය දෙක වෙන් වෙන තැන පුතේ මෙන්න මේ බෝරෝන් සහ සිලිකන් කියන දෙන්න අපේ ආවර්තිතා වගුවේ ඉන්න ලෝහා ලෝහ මූලද්‍රව්‍ය විදියටයි අපි කතා කරන්නේ. තේරුණානේ? ලෝහා ලෝහ. හරි. එහෙනම් අපි ලියාගමු ලෝහා ලෝහ කියන්නේ මොනවද කියලා. හරි. ලියන්න. ලෝහමය සහ අලෝහමය ලෝහමය සහ අලෝහමය ලෝහමය සහ අලෝහමය
අතරමැදි තත්වයෙහි පවතින අතරමැදි තත්වයෙහි පවතින මූලද්‍රව්‍ය ලෝහ ලෙස හඳුන්වයි. ලෝහ ලෙස හඳුන්වයි. උදාහරණ කියලා ලියන්න. බෝරෝන්, සිලිකන්. ඒ දෙන්න විතරයි ඉන්නේ අපේ ආවර්තිතාවකුවේ. බෝරෝන්, සිලිකන්. හොඳට මතක තියාගන්න ලෝහ වලට උදාහරණ පවා සමහර අවුරුදු වල අහලා තියෙනවා. හරි. දැන් මාතෘකාවක් ඉදිරියට ලියාගන්න ඉස්සෙල්ලා බෝරෝන් කියලා. මාතෘකාවක් ඉදිරියට ලියාගන්න බෝරෝන්. හරි. මේ තියෙන්නේ සාමාන්‍යයෙන් බෝරෝනුත් කළු පාටයි. නමුත් කාබන් නෙවෙයි. කළු පාට වෙන්නේ කාබන් විතරක් නෙවෙයිනේ. බෝරෝනුත් කළු පාට මූලද්‍රව්‍යයක්. එතකොට මේ බෝරෝන් කියන එක්කෙනා සාමාන්‍යයෙන් පෘථිවි කබලේ තමයි පවතින්නේ. ඒ කියන්නේ මේ සාමාන්‍ය වැලි, මැටි, පාෂාණත් එක්ක මේ බෝරෝන් කියන මූලද්‍රව්‍ය පෘථිවි කබලේ පවතිනවා. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් මෙයා ප්‍රතික්‍රියාශීලීත්වය මහා ගොඩක් වැඩි නැහැ. නමුත් ඉහළ උෂ්ණත්වවලදී මෙයාට ඔක්සිජන්, නයිට්‍රජන්, ඒ වගේම සල්ෆියුරික් අම්ලය වගේ ඒවාත් එක්ක යම්කිසි ප්‍රතික්‍රියා කිරීමේ හැකියාවක් තියෙනවා. අපිට වැදගත් වෙන්නේ ඔය එකක්වත් නෙමෙයි. මෙන්න මේ ටික වැදගත් වෙනවා. බෝරෝන් වල ප්‍රයෝජන. හරිද? එකක් තමයි ලෝහ පෑස්සීම සඳහා බෝරෝන් පාවිච්චි කරනවා. දැන් ඔයාලා දැකලා ඇති අර වෙල්ඩින් කරනකොට ඒ වෙල්ඩින් කූර වටේට තියෙන බෝරෝන් ආලේපයක්. ඒ ආලේපය අර වෙල්ඩින් කරනකොට දිය වෙලා ලෝහය මතු පිටින් වැක්කිරෙනවා. ඊට පස්සේ ඒක නිකන් මිටියකින් ගහලා වගේ අන්තිමට කඩලා දානවා. ආන්නේ වැක්කිරෙන්නේ ඒ ලෝහ පෑස්සීමට අවශ්‍ය කරන උෂ්ණත්වය ගන්න ඒකෙන් උදව්වක් වෙනවා. ඔයාලා දැකලා තියෙන වෙල්ඩින් කරන කූරු වටේට මැදින් තියෙන යකඩ කූර ඒක වටේට බෝරෝන් ආලේපයක් තියෙනවා. දෙවෙනි එක තමයි චර්ම ආලේපන වර්ග. නිපදවන්න බෝරෝන් පාවිච්චි කරනවා. විවිධාකාරයේ චර්ම ආලේපන වර්ග. ඒ වගේම තමයි ඔයාලා අහලා තියෙන විද්‍යාගාරයේ තියෙන ගොඩාක් උපකරණ හදලා තියෙන පුතේ බෝරෝසිලිකේට් කියන මූලද්‍රව්‍ය වලින්. අන්නේ බෝරෝසිලිකේට් කියන වීදුරු වලින් තමයි අත්‍තරම හදලා තියෙන්නේ. අන්නේ බෝරෝසිලිකේට් කියන වීදුරු වර්ගය හදන්න බෝරෝන් ගන්නවා. මේවා බය නැතුව ඉතාම ඉහළ උෂ්ණත්වයක රත් කරන්න පුළුවන්, පුපුරන්නේ නැහැ. නමුත් සාමාන්‍ය වීදුරුවක් එහෙම රත් කරොත් පුපුරනවා. ඒ කියන්නේ දැන් ගෙදර තියෙන සාමාන්‍ය වීදුරුවකට නටන ජලය ටිකක් දැම්මත් ටොක් ගාලා යනවා. නමුත් බෝරෝසිලිකේට් වලින් හදපු වීදුරුවක් නටන ජලය කොච්චර නැටෙව්වත් ගෑස් එකට අල්ලලා පුපුරන්නේ නැහැ. අන්න ඒක තමයි බෝරෝන් වල කතන්දරේ. හරිද? එහෙනම් බෝරෝන් කියලා ලියන්න මෙහෙම. මේකේ ගොඩක් අර භෞතික රසායනික පැත්ත ඕන නැහැ. පොඩි හැඳින්වීමක් විතරයි තියෙන්නේ. ඒ ටික චුට්ටක් ලියන්න මෙහෙම. කළු පැහැති මූලද්‍රව්‍යකි. කළු පැහැති මූලද්‍රව්‍යකි. ප්‍රතික්‍රියාශීලීත්වය අඩුය. නමුත් ඉහළ උෂ්ණත්වයකදී ඔක්සිජන්, නයිට්‍රජන්, ඒ වගේම සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය, සාන්ද්‍ර නයිට්‍රික් අම්ලය සමග ප්‍රතික්‍රියා කරයි. හරි.
ඊළඟ ලියන්න අන්තිම එක බෝරෝන් වල ප්‍රයෝජන. බෝරෝන් වල ප්‍රයෝජන. හරි. බෝරෝන් වල ප්‍රයෝජන. පළවෙනි එක ලෝහ පෑස්සීම සඳහා. ලෝහ පෑස්සීම සඳහා. ලෝහ පෑස්සීම සඳහා. දෙවැනි එක චර්ම ආලේපන නිපදවීමට. ඔය සන් ක්‍රීම් වල වගේ ගොඩක් වෙලාවට ඒ ගතිය තියෙනවා බෝරෝන් නිෂ්පාදනයක් ඒක. චර්ම ආලේපන නිපදවීමට. මේ විභාගවල අහන බව හොඳට මතක තියාගන්න. චර්ම ආලේපන නිපදවීමට. 3 ඉහළ උෂ්ණත්වයකට රත් කළ හැකි. ඉහළ උෂ්ණත්වයකට රත් කළ හැකි බෝරොසිලිකේට්. එතනින් ඒ සිලිකන් කියන්නේ සාමාන්‍ය වීදුරු වල තියෙන මූලද්‍රව්‍යනේ. බෝරොසිලිකේට් කියන්නේ බෝරෝන් සහ සිලිකන් අන්තර්ගතයි කියන එක. ඉහළ උෂ්ණත්වයකට රත් කළ හැකි බෝරොසිලිකේට් වීදුරු නිපදවීමට. ඉහළ උෂ්ණත්වයකට රත් කළ හැකි බෝරොසිලිකේට් වීදුරු නිපදවීමට. හරි. ඊට පස්සේ ලියන්න දෙවැනි එක සිලිකන්. ලෝහා ලෝහ දෙකයිනේ තියෙන්නේ බෝරෝනුයි සිලිකනුයි විතරයි. ලියන්න සිලිකන්. හරි. දැන් මේ බලන්න. පෘථුවියේ කබොල, ඒ කියන්නේ මේ මහ පොළොව හාරනකොට අහුවෙන මූලද්‍රව්‍යයක් තමයි සිලිකන් කියලා කියන්නේ. මතක තියාගන්න ප්‍රතිශතයක් විදියට මේ ලෝකෙ වැඩියෙන්ම තියෙන්නේ සාමාන්‍ය පෘථුවි කබොල. හරිනේ. පෘථුවි කබොලේ වැඩිපුරම කියන්නේ සමස්ත පෘථුවිය ගත්තොත් වැඩිපුරම තියෙන මූලද්‍රව්‍යය තමයි ඔක්සිජන්. ජීවී දේහවලත් එහෙමයි. වැඩිපුරම තියෙන මූලද්‍රව්‍යය වෙන්නේ ඔක්සිජන්. කවුරු හරි ඇහුවොත් විභාගෙට හරි ඇහුවොත් ඔක්සිජන් හැරුණාම දෙවනියට වැඩියෙන්ම තියෙන එක්කෙනා කවුද කියලා අන්න සිලිකන්. තේරුණා? එහෙනම් සිලිකන් කියලා කියන්නේ බොහොම සුලභ මූලද්‍රව්‍යයක්. එතන මේ පොළව හාරනකොට පෘථිවි කබලෙත් පුතේ ඔක්සිජන් හැරුණාම ඊට පස්සේ වැඩියෙන්ම තියෙන එක්කෙනා තමයි සිලිකන්. එතකොට මේ සිලිකන් කියන එක්කෙනා සාමාන්‍ය වැලි, මැටි, khනිජ වර්ග ওই ගොඩාක් ඒවායි මේ සිලිකන් පවතිනවා. සාමාන්‍යයෙන් ওই අපිට පේන්නේ සිලිකන් තමයි. මේක කළුම වර්ණය නෙවෙයි තියෙන්නේ. සාමාන්‍යයෙන් අර මිනිරන් වගේ දිලිසෙන සුළු වර්ණයක් වගේ එක තමයි තියෙන්නේ. නමුත් මේකෙත් එක එක අවස්ථා තියෙනවා. දැන් ඔයාලා ගන්නවා සිලිකා වැලි කියලා කියන්නේ. සිලිකා වැලි වල නාත්තන්ඩිය පුල්මුඩේ පැත්තේ තියෙන සිලිකා වැලි. ඒතරේ සිලිකා වැලි රත් කරලා උණු කරලා තමයි තව කෙමිකල්ස් එකතු කරලා වීදුරු හදන්නේ. ඒතකොට ඒවා තනිකර විනිවිද පේනවා. බොහොම විනිවිද පේන පැහැදිලි khනිජයක්. අන්න ඒ වගේ. ඒතර සමහර තිරුවානා ගල් ආශ්‍රිතවත් මේ සිලිකා ගොඩාක් තියෙනවා. අන්න ඒ වගේ. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ওই මැණික් වර්ගවල තිරුවානා ගල් ආශ්‍රිතව ඒ වගේම නොයෙකුත් khනිජවල මෙන්න මේ කියන සිලිකා කියන එක කියන නැත්නම් සිලිකන් කියන මූලද්‍රව්‍ය ගොඩාක් පවතිනවා. ඒතකොට හොඳට මතක තියාගන්න පෘථිවි කබලේ ඔක්සිජන් හැරුණාම දෙවනියට වැඩියෙන්ම ඉන්නේ මෙයා. එතකොට මේ සිලිකන් කියන එක හොඳ අර්ධ සන්නායකයක්. අර්ධ සන්නායකයක් කියන එක 11 වසරේ උගන්වනවා. දැනට ඔයාලට නිකන් තේරෙන්න ඕන ලෝහ කියන්නේ හොඳ සන්නායකයක්නේ. ලෝහ කියන්නේ හොඳ සන්නායකයක්. අලෝහ කියන්නේ පරිවාරකයක්. අවුරු ලෝහය අලෝහය දෙක අතරමැදි එක්කෙනෙක් නේ සිලිකන් කියලා කියන්නේ. එයා එතකොට විදුලිය අර්ධ වශයෙන් සන්නායනය කරන නෑ කියලා අපි කියනවා. ඒ කියන්නේ ලෝහයකට වඩා අඩුයි නමුත් අලෝහයකට වඩා වැඩි. එතකොට මේ අර්ධ සන්නායක කියන ඒවා තමයි ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ පදනම වෙන්නේ. මේ ගැන සම්පූර්ණයෙන් කතා කරන්නේ 11 වසර දෙවනි වාරේ. එතකොට 11 වසරේ අපි කතා කරනවා ට්‍රාන්සිස්ටර්, ඩයෝඩ්, IC අන්න ඒ වගේ ඉලෙක්ට්‍රොනික උපාංග. ওই රූපේ පෙන්වන්නේ ඒවා. ඒ වගේම සූර්ය කෝෂ හදන්න ප්‍රධානතම මූලද්‍රව්‍ය විදියට ගන්න පුතේ සිලිකන්. එතකොට මේ ඉලෙක්ට්‍රොනික අයිටම්ස් ගත්තොත් ওই පැත්තෙන් පෙන්වන්නේ පුංචි පුංචි කෑලි. ඒ තමයි ට්‍රාන්සිස්ටර්, ඩයෝඩ්, IC වගේ දේවල් උතන තියෙනවා. ඒව ගොඩාක් වෙලාවට එතකොට පරිගණක වගේ දේවල් වල මූලික වශයෙන් පවතිනවා. හරි? එහෙනම් ලියාගමු සිලිකන්. හරි. ලියන්න. පෘථිවි කබලෙහි
ඔක්සිජන් හැරුණු විට වැඩිපුරම පවතින මූලද්‍රව්‍ය මෙයයි. පෘථිවි කබලෙහි එක කබලෙක මෙයා ඉන්න නිසා මම එහෙම කියන්නේ. නැත්නම් සමස්ත විශ්වයේ ගත්තොත් දෙවනියට ඉන්නේ සිලිකන්. අංක 1 ඔක්සිජන් 2 සිලිකන්. හරි පෘථිවි කබලෙහි ඔක්සිජන් හැරුණු විට වැඩිපුරම පවතින මූලද්‍රව්‍ය මෙයයි. මෙය වැලි තිරුවානා මැණික් ආදීහි ස්පටික වශයෙන් පවතී. ඒ කියන්නේ කැට වශයෙන් තියෙනවා. ස්පටික වශයෙන් පවතී. ඒක තමයි සාමාන්‍යයෙන් අපිට මෙයා ගැන කියන්න තියෙන්නේ. ඊට පස්සේ ලියන්න සිලිකන් වල ප්‍රයෝජන නැත්නම් භාවිත අවස්ථා කිව්වත් හරි. සිලිකන් වල භාවිත අවස්ථා නැත්නම් ප්‍රයෝජන. පළවෙනි එක ලියන්න සූර්ය කෝෂ සෑදීමට. අද කාලේ බොහොම ජනප්‍රියයිනේ සූර්ය කෝෂ. අන්න සූර්ය කෝෂ හදන්න ගන්නේ සිලිකන්. හොඳට මතක තියාගන්න. සූර්ය කෝෂ සෑදීමට. 2 ट्रांसिस्टर डायोड IC इंटीग्रेटेड सर्किट කියලා කියන අපි කියන්නේ සංග්‍රහිත පරිපථ කියලා IC වැනි ඉලෙක්ට්‍රොනික උපාංග සෑදීමට හරි. ඔතනින් මේ කොටස ඉවරයි. ඊට පස්සේ අපි බලමු මේ පාඩමේ අන්තිම කොටස. මම මේක ඉස්කෝලේ නම් දවස් 2ක් විතර ළමයි භාගේ දාගෙන රිච්මන්ඩ් එකේ නම් කතා කරා. ඒ තමයි සංයුජතාවය කියන මාතෘකාව. මේක හරි ලේසි. නමුත් මෙතන රිච්මන්ඩ් එකේ ඉන්න දරුවෝ ඒක දන්නවයි කියලා මේ වෙලාවේ අහන් ඉන්න තු ඉන්න එපා. තවත් දෙයක්, තව අලුත් දෙයක් තව දුරටත් පැහැදිලි කිරීම ඔයාලට ලබා ගන්න පුළුවන්. හරි? එහෙනම් මාතෘකාව ලියන්න සංයුජතාවය ඇසුරින් සංයෝගවල සූත්‍ර ලිවීම. මම නම් කියන්නේ මේ පාඩමේ තියෙන වැදගත්ම මාතෘකාව මේක. සංයුජතාවය ඇසුරින් සංයෝගවල සූත්‍ර ලිවීම. සංයුජතාවය ඇසුරින් සංයෝගවල සූත්‍ර ලිවීම. හරි. දැන් ඔයාලා ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය ගැන හොඳටම දන්නවා. ඒක නිසා මේක උගන්වන එක බොහොම ලේසියි. මම පුතාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා මේ වෙලාවේ හොඳට අහුම්කම් දෙන්න. මොනියම් හෝ ගැටලුවක් තිබුණොත් මගෙන් ඒක අහන්න. මම මේක එක පාරද තුන් පාරද පස් පාරද කිසි ගැටලුවක් නැහැ කියලා දෙන්න. හැබැයි පළවෙනි සැරේම මේක තේරුම් ගන්න පුළුවන් මේක හරියට අහගෙන හිටියොත්. ඒක නිසා හොඳට අහගෙන ඉන්න මම මේ කියන දේ. දැන් ඔයාලා මේ බලන්න මෙන්න මේක හැමදාම අපේ කට්ටිය පටලවා ගන්න. ඔක්සිජන්, කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන්, සල්ෆර් කොයි විදියට ලියන්නේ මූලද්‍රව්‍ය. O2, H2, N2, Cl2, I2 මේ විදියට ලියන්නේ පුතේ මූලද්‍රව්‍ය අණු. පටලවා ගන්න එපා. මූලද්‍රව්‍ය අණු.
ඊට පස්සේ අපි ලියනවා CO2 H2O NH3 CH4 ඊළඟට SO2 මේ ලියන්නේ පුතේ සංයෝග අණු. සංයෝග අණු. හැබැයි මේ ලියලා තියෙන්නේ සරල සංයෝග අණු. හොඳට තේරුම් ගන්න. සරල සංයෝග. මම කියන්නම් ඇයි ඒක සරල වුනේ කියලා. ඊළඟට මම මෙතන ලියන්න කැල්සියම් කාබනේට්, මැග්නීසියම් සල්ෆේට්, සෝඩියම් කාබනේට්, ඊට පස්සේ ගත්තොත් ඇමෝනියම් සල්ෆේට්. මෙන්න මේ ලියලා තියෙන්නේ සංකීර්ණ සංයෝග. එහෙනම් ඔන්න අපේ කට්ටිය 11 වසරට ගිහිල්ලා උසස් පෙළට ගියහමත් වරද්ද ගන්න සහ හරියට අවබෝධ නැති වෙන කොටසක් මම මේ කියන්නේ. මේ තියෙන්නේ මූලද්‍රව්‍ය පරමාණු. මේ තියෙන්නේ මූලද්‍රව්‍ය අණු. මේ තියෙන්නේ සරල සංයෝග. මේ තියෙන්නේ සංකීර්ණ සංයෝග. මෙන්න මේ හතර හොඳට ඔළුවේ තියෙන්න ඕන. මේක ලියා ගන්න නෙමෙයි ඕන වෙන්නේ ඔළුවේ තියාගන්න. මේවා ගැන කතා කරලා තියෙනවා මූලද්‍රව්‍ය. මේවා ගැන කතා කරලා තියෙනවා මූලද්‍රව්‍ය අණු. සරල සංයෝගයක් කියන්නේ පුතේ එකිනෙකට වෙනස් මූලද්‍රව්‍ය දෙකක් විතරක් ඉන්න සංයෝග. බලන්න මෙතන කාබන් ඔක්සිජන්. වෙන කවුරුවත් නැහැ. හයිඩ්‍රජන් ඔක්සිජන්. නයිට්‍රජන් හයිඩ්‍රජන්. කාබන් හයිඩ්‍රජන්. සල්ෆර් ඔක්සිජන්. දෙන්නයි ඉන්නේ. දෙන්නෙක් විතරක් ඉන්නෝ නම් සරල සංයෝග කියලායි අපි කියන්නේ. නමුත් මෙතන බලන්න දෙන්නට වඩා වැඩි කැල්සියම්, කාබන්, ඔක්සිජන්. මැග්නීසියම්, සල්ෆර්, ඔක්සිජන්. සෝඩියම්, කාබන්, ඔක්සිජන්. නයිට්‍රජන්, හයිඩ්‍රජන්, සල්ෆර්, ඔක්සිජන්. හැම තැනකම එක්ක 3යි එක්ක 4යි. දෙකට වඩා වැඩි. මේවා සංකීර්ණ සංයෝග. එතකොට ඔයාලට මේ පාඩමේදී උගන්වන්නේ මෙන්න මේවා ලියන්නේ කොහොමද? මේවා ලියන්නේ කොහොමද? ওই දෙකම ලියන්නේ සංයුජතාවය පදනම් කරගෙන. අපි දැන් බලමු සංයුජතාවය කියන්නේ මොකක්ද කියලා. මම මේක චුට්ටක් කිව්වේ ඔයාලට මේක ගොඩාක් අය පටලවා ගන්න නිසා. හරිද? පටලවා ගන්න නිසායි මේක කිව්වේ. ඉදිරියේදී මේක ගැන අපි කතා කරන ඉදිරියේදී කියන්නේ අද කතා කරලා ඉවර කරලා නිව්ටන් නියම පාඩමටත් යමු. රයිට්. එහෙනම් අපි බලමු ඉස්සෙල්ලාම දැන් මේ සංයෝගවල සූත්‍රයක් ලියන්න බෑ සංයුජතාවය දන්නේ නැත්තම්. අපි බලමු සංයුජතාවය කියන්නේ මොකක්ද කියලා. හොඳට බලාගන්න. හරි? හොඳට බලාගන්න. මෙතන ඉන්න රික්මන් විද්‍යාල දරුවෝ මේක අපිට සර් ඉස්කෝලේ ඉගෙනුවා කියලා එහෙම අවුලක් නැහැ. කරගන්න එපා. හොඳට බලාගන්න. තව දෙයක් අලුතෙන් පුළුවන් වෙයි. හරි. ඔන්න බලන්න. මම දන්නවා සෝඩියම් පරමාණු ක්‍රමාංකය 11යි. එහෙනම් මේක ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය 2 8 1. මේවා කවුරුත් දන්න දේවල්. හැබැයි දැන් අපි ඉගෙන ගන්න සංයුජතාවය කියන එක. සංයුජතාවය කියන්නේ පුතේ හැම මූලද්‍රව්‍යයක්ම කැමති මොන විදියකින් හරි තමන්ගේ අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්න. හැබැයි තමන්ගේ අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්න නම් එයාට ඒ වෙලාවට ගැළපෙන දේ කරන්න ඕන. දැන් මෙතන නම් මෙයාට ලේසි මේ ඉලෙක්ට්‍රෝනය කාට හරි දීලා අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්න ලේසි. නැත්තම් එයාට සිද්ධ වෙනවා තව ඉලෙක්ට්‍රෝන 7ක් හොයාගෙන මෙතෙන්ට තව 7 දෙනෙක් එකතු කරගන්න. ඒක ඔයාලට තේරෙනවා එක්කෙනෙක් පිට කරන එක ලේසි 7 දෙනෙක් ගන්න එකට වඩා. එහෙනම් සෝඩියම් අනුගමනය කරන්නේ ලේසි ක්‍රමය. මොකක්ද ලේසි ක්‍රමය? මෙන්න මේ ඉලෙක්ට්‍රෝනය නිසා තමයි මෙයාට අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්න බැරි වුනේ. මෙයා මේ ඉලෙක්ට්‍රෝනය පිට කරනවා. එක ඉලෙක්ට්‍රෝනයක් පිට කරන නිසා අපි කියන මෙයාගේ සංයුජතාවය 1යි. සංයුජතාවය 1යි. තේරුණානේ? අපි ගමු මේකේ අනිත් පැත්ත. ඔන්න බලන්න ක්ලෝරීන් ගමු. පරමාණු ක්‍රමාංකය 17යි.
එහෙනම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2 8 7. මෙයාට අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් මේ 7 දෙනාම පිට කරනවා. එහෙම නැත්නම් එක්කෙනෙක් ලබා ගන්නවා. ලේසි ක්‍රමේ තමයි එක්කෙනෙක් ගන්න එක. එහෙනම් මෙයා මොකද්ද කරන්නේ? එක ඉලෙක්ට්‍රෝනයක් කොහෙන් හරි ඉල්ලගෙන ඒක ලබා ගන්නවා. එක ඉලෙක්ට්‍රෝනයක් එයා කාගෙන් හරි ලබා ගන්නවා. අන්න එහෙනම් අපි කියනවා එයාගේ සංයතාවය එකයි. හැබැයි ඉලෙක්ට්‍රෝන පිට කරයි කියලා සංයතාවය ධන වෙන්නේවත් ඉලෙක්ට්‍රෝන ලබා ගත්තයි කියලා සංයතාවය ඍණ වෙන්නේවත් නැහැ. සංයතාවයට ධන ඍණ දාන්නේ නැහැ කොයි වෙලාවකවත් දැම්මොත් වැරදි. ඉලක්කමක් විතරයි. තව උදාහරණයක් ගමු. ඔන්න මම ගන්නවා කාබන්. පරමාණු ක්‍රමාංකය 6යි. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 4යි. මෙන්න මෙතන අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්න නම් මෙයා කරන්නේ ඉලෙක්ට්‍රෝන 4ක් පිට කරන එකද ඉලෙක්ට්‍රෝන 4ක් ලබා ගන්න එකද? දැන් මෙතන නම් පැහැදිලිවම වාසියක් තියෙන එක්කෙනෙක් පිට කරන එක. මෙතන පැහැදිලිවම වාසියක් තියෙන එක්කෙනෙක් ලබා ගන්න එක. නමුත් මෙතන 4 දෙනෙක් ඉන්න අවසාන ශක්ති මට්ටමේ 4 දෙනෙක් ඉන්න නිසා එයාට පිට කරයි කියලා වාසියකුත් නැහැ, ලබා ගත්තයි කියලා වාසියකුත් නැහැ. පිට කරනවා නම් 4 දෙනෙක් පිට කරන්න. ලබා ගත්තත් 4 දෙනෙක් ලබා ගන්න. එක පැත්තකින්වත් වාසියක් නැහැ. ඒ නිසා පුතේ අපි මෙතෙන්දි කියනවා මෙයා මේ ඉලෙක්ට්‍රෝන 4ම හවුලේ තබා ගන්න. ආන්න එහෙනම් මේ ඉලෙක්ට්‍රෝන 4ම කවුරුවත් දෙන්නෙත් නැහැ ගන්නෙත් නැහැ. හවුලේ තබා ගන්නවා. මේ ඉලෙක්ට්‍රෝන 4ම හවුලේ තබා ගැනීම. හවුලේ තබා ගන්නවා නම් අනිවාර්යයෙන්ම 4ම හවුලේ තියා ගන්න. 4න් 2ක් හවුලේ තියා ගන්න බෑ. 4න් 3ක් හවුලේ තියා ගන්න බෑ. 4න් 1ක් හවුලේ තියා ගන්න බෑ. 4න් 4ම හවුලේ තියා ගන්නවා. ආන්න එහෙනම් ඉලෙක්ට්‍රෝන 4ම හවුලේ තියා ගන්න නිසා අපි කියන මෙයාගේ සංයතාවය 4යි. දැන් පැහැදිලිද? එහෙනම් සංයතාවය කියලා කියන්නේ මම මේ උදාහරණ තුනක් අරන් විතරයි පැහැදිලි කරේ. කිසියම් මූලද්‍රව්‍යයක් තමන්ගේ අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්නකොට එයා ඉලෙක්ට්‍රෝන පිට කරන්න වෙන වෙලාවල් තියෙනවා, ලබා ගන්න වෙන වෙලාවල් තියෙනවා, හවුලේ තියා ගන්න වෙන වෙලාවල් තියෙනවා. කොහොම හරි අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්න එක්ක පිට කරන, එහෙම නැත්නම් ලබා ගන්න, එහෙම නැත්නම් හවුලේ තියා ගන්න ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් පවතිනවා. ආන්නේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට අපි කියනවා සංයුජතාවය කියලා. දැන් මේකේ ඕන තරම් තව ගන්න පුළුවන්. දැන් මේ බලන්න. ඔන්න මම ගන්නවා ඔක්සිජන්. ඔක්සිජන් වල පරමාණු ක්‍රමාංකය 8යි. එහෙනම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 6යි. එහෙනම් මට ඔයාලා කියන්න මෙයාගේ ලේසි ක්‍රමය මොකද්ද? 6 දෙනෙක් පිට ගන්න එකද දෙන්නෙක් ගන්න එකද? ලේසි ක්‍රමය? ඔව්. කතා කරන්නේ නැහැ නේද? ඔව්. බොහොම කලාතුරකින් ගීසර කියන්න පුතේ මොකද්ද වෙන්න ඕන ලේසි දේ මොකද්ද? දෙන්නෙක් ගන්න එක. දෙන්නෙක් ගන්නවා. එහෙනම් එයාගේ සංයතාවය 2යි. මෙයාගේ සංයතාවය 2යි. ඇලුමිනියම් ගමු. පරමාණු ක්‍රමාංකය 13යි. එහෙනම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 8යි 3යි. එහෙනම් මට කියන්න මෙයාගේ සංයතාවය කීයද? අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 3 පිට කරනවද? තව 6 දෙනෙක් 5 දෙනෙක් ගන්නවද? 3ක් පිට කරනවද? 5ක් ගන්නවද? මොකද්ද ලේසි ක්‍රමය? 3ක් පිට කරනවා. එහෙනම් 3ක් පිට කරනෝ නම් කිසි ගැටලුවක් නැහැ. සංයුජතාවය 3යි. දැන් පැහැදිලිද? right. එහෙනම් සංයතාවය කියන්නේ මොකක්ද කියලා දන්නෝ නම් රසායනික සංයෝගයක සූත්‍රය ලියනවා කියන එක බොහෝම ලේසියි. හැබැයි සංයතාවය පිළිබඳ අවබෝධය නැත්නම් රසායනික සංයෝගයක සූත්‍රය ලියා ගන්න බෑ. රසායනික සංයෝගයක සූත්‍රය ලියා ගන්න බෑ කියලා කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවක් ලියන්න බැරි වෙනවා. ප්‍රතික්‍රියා තුලනය කරගන්න බැරි වෙනවා.
ප්‍රතික්‍රියාශ්‍රිත ගණනය කිරීම කරන්න බැරි වෙනවා. ඒ කියන්නේ විද්‍යාව එපා වෙනවා. හරිද? විද්‍යාව එපා වෙනවා. ඒ නිසා මේ පාඩම ඉතාම වැදගත්. මේක අර චලිතය වගේ 10 වසරෙන් ඉවර වෙන පාඩමක් නෙමෙයි. ජීවයේ රසායනික පදනම වගේ 10 වසරෙන් ඉවර වෙන පාඩමක් නෙමෙයි. මේක 10 වසර ඉදිරියේදී නැවත මේකේ කොටස් හමු වෙනවා. 11 වසර පාඩම් 3ක් විතර මේක ගැන කතා කරන්න තියෙනවා. උසස් පෙළ ඔයගොල්ලෝ රසායන විද්‍යාව පුරාවටම මේවා ගැන කතා කරනවා. කැම්පස් එකේ ඊට වඩා ගොඩාක් දේවල් මේ ගැන කතා කරනවා. ඒ නිසා මේක බොහෝම වැදගත් පාඩමක්. හරිද? ඒ කියන්නේ මේ පාඩමේ තියෙන වැදගත්ම කොටස පුතේ මේක. මෙතනින් පස්සේ බොහොම ලේසි. හරි? ඒ කියන්නේ මේ පාඩම ඉවරනාට පස්සේ නිව්ටන් නියම, සෛලය, ඝර්ෂණය ඕවා හරි ලේසි. ජීවයේ රසායනික පදනම ඒව පට ගාලා ඉවර කරගෙන යන්න පුළුවන්. හරි. එහෙනම් කියගමු සංහිතාවය ඇසුරින් සංයෝගවල සූත්‍ර ලිවීම. හරි. ඒ අර්ථයේ අනුමාත්‍රිකාවක් විදිහට ලියන්න සංයුජතාවය. සංයුජතාවය. හා. දැන් ලියමු. සංයුජතාවය. ලියන්න මෙහෙම. ලියන්න. සියලුම මූලද්‍රව්‍ය තම අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ කරගනිමින් සියලුම මූලද්‍රව්‍ය තම අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ කරගනිමින් ස්ථායී තත්වයට පත්වීමට. ඒ කියන්නේ එයාට කවුරුවත් ඒකට කරදර කරන්නේ නැහැ සංයෝග හදන්න එන්න කියලා. ස්ථායී වෙනවා. සියලුම මූලද්‍රව්‍ය තම අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ කරගනිමින් ස්ථායී තත්වයට පත්වීමට කැමැත්තක් දක්වයි. ඒ සඳහා එම මූලද්‍රව්‍ය වලට ඉලෙක්ට්‍රෝන පිට කිරීම, ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම, සහ ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමට සිදුවේ. ඉලෙක්ට්‍රෝන පිට කිරීම, ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම සහ ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමට සිදුවේ. ඒ අනුව කිසියම් මූලද්‍රව්‍යයක් ලබා ගන්නා, පිට කරනා හෝ හවුලේ තබා ගන්නා. ඒ අනුව කිසියම් මූලද්‍රව්‍යයක් ලබා ගන්නා, පිට කරනා හෝ හවුලේ තබා ගන්නා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව එහි සංයුජතාවයයි. හොඳට තේරුම් ගන්න. ලබා ගන්න හෝ පිට කරන හෝ හවුලේ තියාගන්න ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට තමයි අපි කියන්නේ සංයුජතාවය. මෙතෙන්දී කිසිම වෙලාවක සංයුජතාවයට ධන ඍණ දාන්නේ නැහැ. ගත්තත් දුන්නත් හවුලේ තියාගත්තත් ඉලක්කමක් විතරයි තියෙන්නේ. ඒක ධන අකුරු ලකුණ දාන්නෙත් නැහැ, ඍණ ලකුණ දාන්නෙත් නැහැ. දැම්මොත් වැරදි. හරි? උදාහරණ කියලා මෙන්න මේ තුන් දෙනා ලියා ගන්න පැහැදිලිද? උදාහරණ කියලා මේ තුන් දෙනා පැහැදිලිව ලියා ගන්න. මේ තුන් දෙනා පැහැදිලිව ලියා ගන්න. ඊට යටින් මේ දෙන්නත් ලියා ගන්න. ඔය බෝඩ් එකේ තියෙන ටික ඔක්කොම ලියා ගන්න.
හරි නේද? right. එහෙනම් සෝඩියම් ඉලෙක්ට්‍රෝනයක් පිට කරන සංයතාවය 1යි. ක්ලෝරින් ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්න සංයතාවය 1යි. කාබන් ඉලෙක්ට්‍රෝන 4 හවුලේ ලබා ගන්න සංයතාවය 4යි. එහෙනම් මේ විදිහට ඔක්සිජන් දෙන්නෙක් ලබා ගන්න ඕන මෙතනදී සංයතාවය 2යි. ඇලුමිනියම් 3 දෙනෙක් පිට කරන්න ඕන එහෙනම් සංයතාවය 3යි. එහෙනම් මේ විදිහට ඔයාලට පළවෙනි මූලද්‍රව්‍ය විශ්ව සංයතාවය කියන එක මහලොකු පජ්ජක් නෙවෙයිනේ. හරි? මහලොකු දෙයක් නෙවෙයි. හරි. දැන් අපි මේ විදිහට පළවෙනි මූලද්‍රව්‍ය විශ්වේ සංයතාවය පොඩ්ඩක් බලමු. හරි. ඔන්න මම මේක මකන්නම්. දැන් හොඳට බලාගන්න. හරි. දැන් මම පුංචි වැඩක් කියලා දෙනවා ඒ දේ කරන්න ඕන. හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන් මෙයාගේ පරමාණු ක්‍රමාංක 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. හරිද? එහෙනම් ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය මට කියන්න 1යි. මෙයාගේ 2යි. මෙයාගේ 2යි 1යි. මෙයාගේ 2යි 2යි. මෙයාගේ 2යි 3යි. මෙයාගේ 2යි 4යි. මෙයාගේ 2යි 5යි. මෙයාගේ 2යි 6යි. එහෙනම් සංයතාවය මට කියන්න. එක ඉලෙක්ට්‍රෝනයනේ ඉන්නේ හයිඩ්‍රජන්ට. අනිවාර්යෙන් ඒ ඉලෙක්ට්‍රෝනය නම් එයාගේ අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්න නම් අවසාන ශක්ති මට්ටමේ දෙන්නට ඉන්න පුළුවන්. එයා එක්කෝ ඉලෙක්ට්‍රෝන පිට කරන්න ඕන. එහෙනම් ලබා ගන්න ඕන. ගොඩක් වෙලාවට කරන්නේ ලබා ගන්න එක. හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්න එක තමයි කරන්නේ. එහෙනම් සංයතාවය කියන්නේ මොකද දෙන්නෙක් ඉන්න පුළුවන් තැන එක්කෙනයි නම් ඉන්නේ තව එක්කෙනෙක් අරගෙන තමයි දෙන්න සම්පූර්ණ කරන්නේ. එහෙනම් සංයතාවය එකයි. හීලියම්ගේ අවසාන ශක්ති මට්ටමේ දෙන්නට ඉන්න පුළුවන් දෙන්නම ඉන්නවා. එහෙනම් අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්න එක්කෙනෙක්වත් ගන්නෙත් නැහැ දෙන්නෙත් නැහැ හවුලේ තියාගන්නෙත් නැහැ. එහෙනම් සංයතාවයේ පුතේ බිඳුවයි. ලිතියම්ගේ එක්කෙනෙක් ඉන්න යා පිට කරන සංයතාවය 1යි. බෙරිලියම්ගේ දෙන්නෙක් ඉන්න ඒ දෙන්න පිට කරන 2යි. බෝරෝන්ගේ 3 දෙනෙක් ඉන්න 3 දෙනා පිට කරන 3යි. කාබන්ගේ 4 දෙනෙක් ඉන්න 4 දෙනා හවුලේ තියාගන්න 4යි. නයිට්‍රජන්ගේ 5ක් ඉන්නෝ 3 දෙනෙක් ගන්නෝ සංයතාවය 3යි. ඔක්සිජන්ගේ 6ක් ඉන්නෝ දෙන්නෙක් ගන්නෝ සංයතාවය 2යි. මම මේකම කන්ටිනියු කරන්නම් 9 10 11 12 13 14 15 16 17 කවුද ඉන්නේ ඔක්සිජන් මෙතන ඉන්නවා ෆ්ලුවරින් නියෝන් sodium, magnesium, aluminium, silicon, phosphorus, sulfur, chlorine. ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය ගත්තොත් මෙතන 2යි 7යි 2යි 8යි 2යි 8යි 1යි 2යි 8යි 2යි 2යි 8යි 3යි 2යි 8යි 4යි 2යි 8යි 5යි 2යි 8යි 6යි 2යි 8යි 7යි. එහෙනම් ඔයාලා මට සංයුක්තය කියන්නේ ඔව් මෙතන 7ක් ඉන්නෝ එක්කෙනයි ගන්න සංයුක්තය 1යි. මෙයාගේ 8ක් ඉන්නෝ එක්කෙනෙක්වත් ගන්නෙත් නැහැ දෙන්නෙත් නැහැ සංයුක්තය බිඳුවයි. ආයි මෙයාගේ එක්කෙනෙක් ඉන්න මෙයා පිට කරන 1යි 2යි 3යි 4යි 3යි 2යි 1යි. මට ඉතිරි එක ලියා ගන්න ඉඩ නැති නිසා ඔයාලා දන්නෝ ආගන් පොටෑසියම් කැල්සියම් මේ තුන් දෙනා ඉන්නේ. මට මේකේ වැදගත් රටාවක් පේනෙන්න තියෙනවා. අන්නේ රටාව පෙන්වන්නයි ඕන. හොඳට බලාගන්න. බලන්න මෙතන හීලියම් දක්වා අවුලක් නැහැනේ. ඊළඟට වෙනස් වෙන විදිය බලන්න සංයුක්තාවය 1 2 3 4. හරි? 3 2 1 බිංදුව. ආයි බලන්න 1 2 3 4 3 2 1 එහෙනම් ඊළඟ කෙනා බිංදුව. එහෙනම් හොඳට මතක තියාගන්න සංයතාවයේ ගම යන රටාව තමයි 1 2 3 4. ආය අනිත් පැත්ත රිවර්ස් එක 3 2 1 බිංදුව. මේක තවත් පැහැදිලි කරොත්
ආවර්තිතා වගුවේ කාණ්ඩ 8ක් තියෙනවනේ. පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කාණ්ඩවල ඉන්න කට්ටියගේ සංයතාවය කාණ්ඩ අංකයට සමානයි. 1 2 3 4 කාණ්ඩවල ඉන්නවනම් සංයතාවය කාණ්ඩ අංකයට සමානයි. දැන් ආවර්තිතා වගුව අපි ඉගෙන ගත්තානේ ඒක. ඇලුමිනියම්ගේ අවසාන ශක්ති මට්ටමේ 3යි ඉන්නේ තුන්වෙනි කාණ්ඩේ. එහෙනම් කාණ්ඩ අංකයට සමානයි කියන්නේ සංයුක්තාවය 3යි. සල්ෆර් ඉන්නේ 6 වෙනි කාණ්ඩේ. එහෙනම් සංයුක්තාවය 6 වෙන්නේ නැහැ. 1 2 3 4 කාණ්ඩවල ඉන්නවනම් විතරයි සංයුක්තාවය කාණ්ඩ අංකයට සමාන වෙන්නේ. 5 6 7 8 කාණ්ඩවල ඉන්නවනම් සංයුක්තාවය සමාන වෙනවා 8 ඍණ කාණ්ඩ අංකයට. එහෙනම් සල්ෆර් ඉන්නේ 6 වෙනි කාණ්ඩේ. එහෙනම් සංයුතාවය කියන්නේ 8 ඍණ 6 2යි. ක්ලෝරින් ඉන්නේ 7 වෙනි කාණ්ඩේ. සංයුතාවය 8 ඍණ 7 1යි. බලන්න නයිට්‍රජන් ඉන්නේ 5 වෙනි කාණ්ඩේ. එහෙනම් සංයුතාවය 8 ඍණ 5 3යි. ආන්නේ වගේ රටාවක් මෙතන ඇඳෙනවා. එහෙනම් ඔන්න ඔය ඔක්කොම ටික තේරුම් අරගෙන මම මෙන්න මේ මෙතන පුංචි ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙනවා පුතේ පොඩි වගුවක්. මේකේ කෙලින්ම සංයතාවය දීලා තියෙනවා. හරි ලේසි. මෙන්න මේ සංයතාවය යන රටාව බලන්න. හයිඩ්‍රජන් 1යි, හීලියම් 0යි. ඒක කොහොමත් පුළුවන්නේ. ඊට පස්සේ බලන්න අනිත් තැන් වල බලන්න. 1 2 3 4. හරි? ඊට පස්සේ බලන්න 3 2 1 බිංදුව. දැක්කනේ? ඊට පස්සේ ආයෙ බලන්න 1 2 3 4. ඊට පස්සේ බලන්න 3 2 1 බිංදුව. ඊට පස්සේ 1 2. ඔයාලා බලන්න මේ 5 6 7 මොකද්ද කියලා. ඒක මම තව චුට්ටකින් කියලා දෙන්නම්. හරිනේ? ඒක මම තව චුට්ටකින් කියලා දෙන්නම්. එහෙනම් ඔන්න ඕක තමයි සංයතාවය කියන එක වෙනස් වෙන හැටි. එහෙනම් සංයතාවය කියන්නේ මොකද්ද කියලා ලිව්වනේ. දැන් චුට්ටක් ලියා ගන්න කරු ලකුණක් දාලා ලියන්න. එහෙනම් ලබා ගන්නා පිට කරනා හෝ හවුලේ තබා ගන්නා ඉලෙක්ට්‍රෝන ගාන සංයුක්තාවය කියලා කිව්වර බෝඩ් එකේ තිබිච්ච උදාහරණ 4ක් 5ක් තියුනේ ටික ලියාගත්තා. හරි. දැන් යටින් ලියන්න මෙහෙම පළවෙනි කරු ලකුණ ලියන්න. ආවර්තිතා වගුවේ දැන් මේ ආවර්තිතා වගුව හොඳට ඔළුවේ දෙන්න ඕන. හරිනේ? ආවර්තිතා වගුවේ රෝම ඉලක්කම් ලියන්න. රෝම ඉලක්කම් 1 2 3 4. හරි? ආවර්තිතා වගුවේ 1 2 3 4. යන කාණ්ඩවල ඇති මූලද්‍රව්‍යයන් සැලකූ විට ආවර්තිතා වගුවේ 1 2 3 4 යන කාණ්ඩවල ඇති මූලද්‍රව්‍යයන් සැලකූ විට ඒවායේ සංයුජතාවය කාණ්ඩ අංකයට සමාන වේ. ඒ කියන්නේ 4 වෙනි කාණ්ඩේ ඉන්න ඕන සංයුක්තාවය 4යි. 3 වෙනි කාණ්ඩේ ඉන්න ඕන සංයුක්තාවය 3යි. දෙවෙනි කාණ්ඩේ ඉන්න ඕන සංයුක්තාවය 2යි. පළවෙනි කාණ්ඩේ ඉන්න ඕන සංයුක්තාවය 1යි. 1 2 3 4 කියන මූලද්‍රව්‍ය ඒ කියන්නේ 1 2 3 4 කියන කාණ්ඩවල අයිති මූලද්‍රව්‍ය වල සංයුතාවය කාණ්ඩ අංකයට සමාන වෙනවා. දෙවෙනි කරු ලකුණ ලියා ගන්න. දෙවෙනි කරු ලකුණ ආවර්තිතා වගුවේ 5 6 7 8 රෝම ඉලක්කම් වලින් ලියන්න. 5 6 7 8 ආවර්තිතා වගුවේ 5 6 7 8 යන කාණ්ඩවල පවතින මූලද්‍රව්‍යවල සංයුජතාවය මෙන්න මෙහෙම ලියන්න. මේක ලියන්න වල ගන්නනේ. මෙහෙම ලියන්න. යන මූලද්‍රව්‍යවල සංයුජතාවය රෝම ඉලක්කම් 8 ලියන්න. VIII රෝම ඉලක්කම් 8 ලියන්න. 8 ඍණ කාණ්ඩ අංකය. හරිනේ? 5 6 7 8 කියන කාණ්ඩවලට අයිති මූලද්‍රව්‍ය වල සංයුජතාවය 8 ඍණ කාණ්ඩ අංකයට සමාන වේ.
එහෙනම් 6 වෙනි කාණ්ඩේ නම් ඉන්නේ 8 ඍණ 6 2යි. 7 වෙනි කාණ්ඩේ නම් ඉන්නේ 8 ඍණ 7 1යි. 8 වෙනි කාණ්ඩේ නම් ඉන්නේ 8 ඍණ 8 බිඳුවයි. තේරුණානේ අංකයට සමාන වේ. හරි? දැන් ඔයාලා පටාස් ගාලා දැන් ওই මූලද්‍රව්‍ය ටික ඉතාම හොඳින් පුළුවන්. ඔයාලට මම වගුවක් දැන් ඩිස්ප්ලේ කරනවා. මෙන්න මේ වගුව බලාගෙන විනාඩි දෙකෙන් හරි විනාඩි දෙකෙන් මෙන්න මේ මූලද්‍රව්‍ය ටිකේ සංයතා ටික ලියා ගන්නටක් ගාලා මේකේ සංකේත ලියා ගන්න මූලද්‍රව්‍ය දැන් ලියන්න ඕනේ පරමාණු ක්‍රමාංකය ගහගන්න මූලද්‍රව්‍ය දන්නවනේ සංකේතය ලියන්න කෙලින්ම සංයතාවය ලියන්න හරි ඔය රටාව මතක තියාගන්න ඒ රටාව මතක තියාගන්න කියන්නේ හරි ලේසියි මේක තේරුම් ගන්නයි තියෙන්නේ ඊට පස්සේ ඕක බොහොම සරලව මතක තියාගන්න පුළුවන් ඉස්සෙල්ලා පරමාණු ක්‍රමාංකය 1 ඉඳලා 20 දක්වා දාගෙන යන්න සංකේත ටික ලියාගන්න මේක අච්චුපත ළඟ තියෙනවා නම් 75 වෙනි පිටුවේ සහ 76 වෙනි පිටුවේ මේක තියෙනවා ඒකත් බලන්න පුළුවන් ඔතන ෆොස්ෆරස් සල්ෆර් ක්ලෝරින් කියන තුන් දෙනාගේ විතරක් අගයන් දෙකක් තියෙනවා මම ඒක තව චුට්ටෙන් කියලා දෙන්නම් දැන් පටස් ගාලා මේ වගුව සම්පූර්ණ කරන්න අච්චුපත තියෙන ළඟට ගන්න අච්චුපතේ 75 76 පිටු දෙකේ මේ වගුව තියෙනවා මට ඕන කරන්නේ මේකේ මේ රටාව 1 2 3 4 3 2 1 බිඳුව 1 2 3 4 3 2 1 බිඳුව එච්චරයි මේ සංවේදාවය කියන එක මහ ලොකු දෙයක් නෙවෙයි ඉලෙක්ට්‍රොනික වින්‍යාසය ලිව්වට පස්සේ මම අර කියපු විදිහට සංවේදාවය කියන එක ඕන දරුවෙකුට දැන් තේරුම් ගන්න පුළුවන් ටක් ගාලා මේ වගුව ලියාගෙන මේ වගුව ලියන් ඉදිරියට මේක සම්පූර්ණ කරන් යන්න දැන් ෆ්ලෝරින් දක්වා මෙතන තියෙනවා ඊළඟ කෑල්ල මෙතන තියෙනවා කැල්සියම් දක්වා ලස්සනට මේ වගුව ලියාගන්න හරි එතන මේ ටික හරිනේ සංයතාවය දක්වා උඩ තීරු ටික සම්පූර්ණ කරගෙන පරමාණු ක්‍රමාංකය කෙලියෙම 1 සිට 20 දක්වා දාගෙන යන්න ඊට පස්සේ සංකේත ටික පුරවගෙන යන්න මේවා නම් පුළුවන් වෙන්න ඕන හොඳේ මේවා කලබල නැතුව ලියන්න එතකොට මේවා පුළුවන් හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් මේ විදිහට ලියන්න හරි ඊට පස්සේ මේක ඉතුරු භාගෙත් දැන් ලියන්න ඔන්න ඉතුරු භාගේ මේක දන්නවනේ යාලා ටක් ගාලා ලියන්න 20 දක්වා
හරි නේද? right. එහෙනම් මෙන්න මේ phosphorus වල සාමාන්‍යයෙන් 3යි සංයතාවය. නමුත් 5 කියන අගයත් තියෙනවා. සල්ෆර් වල සංයතාවය සාමාන්‍යයෙන් 2යි. නමුත් 6 කියන අගයත් තියෙනවා. ක්ලෝරින් වල සංයතාවය 1යි. නමුත් 7 කියන අගයත් තියෙනවා. නමුත් මතක තියාගන්න මේ 5 6 7 කියන අගයන් තුන බොහොම කලාතුරකින් එන අගයන් මිසක හැමතිස්සෙම එන අගයන් නෙමෙයි. අපි මෙන්න මේ මූලද්‍රව්‍ය තුන phosphorus sulfur chlorine කියන මූලද්‍රව්‍ය තුන ගත්තොත් අපි ඒවට කියනවා සංයතාවයන් දෙකක් තියෙන මූලද්‍රව්‍ය. ඕවට තමයි කියන්නේ විචල්්‍ය සංයුජතා අගයන් පෙන්වන මූලද්‍රව්‍ය කියලා. විචල්්‍ය. අනිත් එකකවත් අගයන් දෙකක් නැහැ. අගයන් දෙකක් නැහැ. ඔයාලා හොඳට පුතේ රටාව අල්ලගන්න. මොකක්ද රටාව? හයිඩ්‍රජන් වල 1යි හීලියම් වල 0යි. ලිතියම් ඉඳලා 1 2 3 4 3 2 1 බිංදුව 1 2 3 4 3 2 1 බිංදුව 1 2 එතනින් ඉවරයි සංයතාවය ඉවරයි. ඔන්න ඕක තමයි සංයතාවය කියලා කියන්නේ. පැහැදිලි නේ? right. දැන් මේක ඉවරයිනේ. මේක යම් කිසි දෙයක් ඉවර කරගන්න බැරි වුණා නම් අච්චු පොතේ පිටු අංක 75 76 දෙකේ ඕක තියෙනවා. අපි ඒකෙන් බලලා අඩුපාඩු සම්පූර්ණ කරගන්න. එතකොට මම මේ පොතේ ලියපු අගයක් හොඳට තේරුම් ගන්න, මේ බෝඩ් එකේ ලියපු අගයක් හොඳට තේරුම් ගන්න. ඒකෙනොත් ගොඩක් දෙයක් ඉගෙන ගන්න පුළුවන්. රටාව අල්ල ගන්න. මේ 1 2 3 4 3 2 1 බිංදුව 1 2 3 4 3 2 1 බිංදුව ආයි 1 2 පොටෑසියම් කැල්සියම් ඉතුරු වෙන්නේ. හරි. දැන් අපි බලමු සංයතාවය පාවිච්චි කරලා සූත්‍රයක් ලියන්නේ කොහොමද කියලා. දැන් හොඳට බලාගන්න. හොඳට බලාගන්න. සංයතාවය පාවිච්චි කරලා රසායනික සූත්‍රයක් ලියන්නේ කොහොමද කියලා බලමු. ඔන්න දැන් ඔයාලට මම පොතේ ලියා ගන්න දීපු අගයන් ටිකත් එක්ක සූත්‍රය ලියන්නේ හොඳට බලන්න. මට ඕන සෝඩියම් ඔක්සයිඩ් වල සූත්‍රය ලියන්න. ඔන්න හොඳට බලා ගන්න දැන් මේක තමයි වැදගත්. සෝඩියම් ඔක්සයිඩ්. දැන් මොනවත් ලියන්න නැතුව හොඳට බලා ගන්න. දැන් පුතේ මේ තියෙන පිළිවෙලට අපි මූලද්‍රව්‍ය දෙක ලියනවා. සෝඩියම් ඉන්න Na, ඔක්සිජන් ඉන්න O. ඔක්සයිඩ් කියලා එතන කියන්නේ ඔක්සිජන්ට. වෙන කෙනෙක් නැහැ. දැන් ඔයාලා බලන්න ওই වගුවෙන් හරි එහෙම නැත්නම් ඔයාලගේ දැන් ඔළුවේ සංයතාවය පිළිබඳ රටාවක් තියෙනනේ ඇඳිලා. ඒ අනුව හරි බලන්න සෝඩියම්ගේ සංයතාවය කීයද? 1යිනේ. එහෙනම් මෙන්න මෙතනින් 1 ලියන්න. දකුණු පැත්තේ උඩින්. ඔක්සිජන්ගේ සංයතාවය කීයද? 2යිනේ. එහෙනම් මෙතනින් ලියන්න 2. දැන් මොකක්ද දන්නවද කරන්නේ? මේ දෙක විකර්ණ ඔස්සේ මාරු කරන්න. විකර්ණ ඔස්සේ මාරු කරනයි කියලා කියන්නේ මේ දෙකේ ඉලක්කම මෙන්න මේ සෝඩියම් යටටත් එකේ ඉලක්කම ඔක්සිජන් යටටත් මාරු කරන්න. දැන් අපි මේක මෙහෙම ලියමු. Na මේ දෙක මෙතෙන්ට එනවා. 2 O 1. ඕමනේ. හැබැයි කොතනකවත් පුතේ මතක තියාගන්න එකේ ඉලක්කම අපි ලියන්නේ නැහැ. එකේ ඉලක්කම ලියන්නේ නැහැ. එහෙනම් සෝඩියම් ඔක්සයිඩ්ගේ සූත්‍රය මෙන්න Na2O. හරිද? තව උදාහරණයක් බලන්න. මට අවශ්‍යයි ලියන්න මැග්නීසියම් ක්ලෝරයිඩ්. ඔන්න බලන්න. මැග්නීසියම් ක්ලෝරයිඩ්. හොඳට බලන්න. අර විදියමයි. ඉන්න දෙන්න ඒ පිළිවෙලට ලියන්න. ඉස්සෙල්ලා ඉන්නේ මැග්නීසියම් නේ. ක්ලෝරයිඩ් කියන්නේ ක්ලෝරීන්ට. දැන් දෙන්නගේ සංයතාවයන් දෙක හොඳට බලන්න. මැග්නීසියම්ගේ සංයතාවය 2යි නේ. ක්ලෝරීන්ගේ සංයතාවය 1යි. අර 7 කියන අගය ගන්න එපා. ඒක අපි සාමාන්‍යයෙන් ගන්න 1 තමයි අපි ගන්න. දැන් මේ දෙන්න විකර්ණ ඔස්සේ මාරු කරන්න. මේ එකේ ඉලක්කම මැග්නීසියම් යටටත් දෙකේ ඉලක්කම ක්ලෝරීන්ගේ යටටත් දාන්න. දැන් බලන්න Mg 1 ලියන්නේ නැහනේ. Cl2 MgCl2 දැකනේ right. තව උදාහරණයක් බලමු. ඔන්න මට අවශ්‍යයි
හොඳට බලන්න. මට අවශ්‍යයි කැල්සියම් ඔක්සයිඩ්ගේ සූත්‍රය ලියන්න. හොඳට බලන්න. කැල්සියම් ඔක්සයිඩ්. ඉන්න දෙන්න අර පිළිවෙලටම ලියන්න. කවුද ඉන්නේ? කැල්සියම්. Ca ඔක්සයිඩ් කියන්නේ O. දැන් සංයුක්තාවයන් දෙක බලන්න. කැල්සියම්ගේ සංයුක්තාවය 2යි නේ. ඔක්සිජන්ගේ සංයුක්තාවයත් 2යි. මෙන්න මෙතෙන්දී දෙකට දෙක පුතේ කැපෙනවා. සංයුක්තාවය සුළු වෙනවා නම් අනිවාර්යෙන් සුළු කරන්න ඕන. එහෙනම් දෙවරක් 1යි මෙතනත් 1යි. සුළු කරලා ඉවර වෙලා දෙපැත්තට මාරු කරන්න. දැන් ඔයාලට තේරෙනවා මේක තවදුරටත් මෙහෙම මාරු කරලා වැඩකුත් නැහැ. දැන් ඒක තේරෙනවා 1යි 1යි වෙනසක් නැහැනේ. එහෙනම් CaO තේරුණානේ? කැල්සියම් ඔක්සයිඩ්. තව එකක් බලමු. ඇලුමිනියම් ඔක්සයිඩ්. ඇලුමිනියම් ඔක්සයිඩ්. අර විදිහටම ලියන්න. ඇලුමිනියම් ඉන්නවා ඔක්සිජන් ඉන්නවා. දැන් සංයුතාවයන් බලන්න. ඇලුමිනියම්ගේ සංයුතාවය 3යි නේ. ඔක්සිජන්ගේ 2යි. දැන් මේක සුළු වෙන්නේ නැහැනේ 3යි 2යි කැපිලා යන්නේ නැහැනේ අර වගේ. එහෙනම් මේ දෙකේ ඉලක්කම මෙතන පල්ලෙහාටත් තුනේ ඉලක්කම මෙතන පල්ලෙහාටත් මාරු කරන්න. දැන් බලන්න Al2O3 ඇලුමිනියම් ඔක්සයිඩ්ගේ සූත්‍රය. දැන් තේරුණානේ? ඔන්න ඔහොමයි සංයුතාවයෙන් සූත්‍රයක් ලියන්න. හරි ලේසි. හරි? ඉස්සෙල්ලාම සංයුතාවයේ අගයන් දෙක ලිව්වා. සුළු වෙනවද කියලා බැලුවා. දෙපැත්තට මාරු කරා. එක කියන එක ලියන්නේ නැහැ කොතනකවත්. දැන් මම මේ බෝඩ් එකේ ලියලා තියෙන්නේ හැබැයි සරල සංයෝග විතරයි. පරමාණු වර්ග දෙකයි නේ තියෙන්නේ මේ. ඒක වැදගත්. එහෙනම් ලියාගමු. දැන් සංයුතාවය කියන්නේ මොකක්ද කියන එක හරි. දැන් චූටි අනුමාත්‍රකාවක් ලියන්න. සරල සංයෝගයක සූත්‍රය ලිවීම. අනුමාත්‍රකාවක් ලියන්න. සරල සංයෝගයක සූත්‍රය ලිවීම. හරි. සරල සංයෝගයක සූත්‍රය ලිවීම. දැන් ලියන්න මෙහෙම. ලියන්න. එකිනෙකට වෙනස් මූලද්‍රව්‍ය දෙකක් එකතු වීමෙන් එකිනෙකට වෙනස් මූලද්‍රව්‍ය දෙකක් එකතු වීමෙන් ගොඩනැගී ඇති සංයෝග එකිනෙකට වෙනස් මූලද්‍රව්‍ය දෙකක් එකතු වීමෙන් ගොඩනැගී ඇති සංයෝග එකිනෙකට වෙනස් මූලද්‍රව්‍ය දෙකක් එකතු වීමෙන් ගොඩනැගී ඇති සංයෝග සරල සංයෝග ලෙස හඳුන්වයි. සරල සංයෝග ලෙස හඳුන්වයි. ඒවායේ සූත්‍රය පහත පරිදි ලියනු ලැබේ. හරි ලේසි. ඒවායේ සූත්‍රය පහත පරිදි ලියනු ලැබේ. දැන් මේ හතර ලස්සනට ලියාගන්න. පුරුදු වෙනකම් මේ වගේ තේරුම් අරන් ලියන්න. ඊට පස්සේ එක පාඩම ලිව්වට මට කමක් නැහැ. පුරුදු වෙනකම් මේ හතර හරියටම ලියාගන්න.
හරි මම හිතන්නේ දැන් හැමෝටම මේ කියන එක පුළුවන් වෙන්න ඕන මෙන්න මෙතන කැල්සියම් උත් දෙකයි ඔක්සිජන් උත් දෙකයි ඒ නිසා දෙකට දෙක කැපෙන බව හොඳට තේරුම් ගන්න ඒ අනුව එකයි එක නිසා තමයි CaO ආවේ සෝඩියම් ඔක්සයිඩ් ගේ මාරුණාම සංයුතාගයන් දෙක Na2O මැග්නීසියම් ක්ලෝරයිඩ් ගේ MgCl2 ඇලුමිනියම් ඔක්සයිඩ් ගේ Al2O3 අර අගයන් දෙක මාරු වෙන එච්චරයි හරි ඔක්සිජන් ගේ සංයුතාවය ඇලුමිනියම්ට යනවා ඇලුමිනියම් ගේ සංයුතාවය ඔක්සිජන්ට යනවා එච්චරයි වෙන්නේ වෙන කිසි ගැටලුවක් නැහැ උතන හරි අන්න ඒක හොඳට ඔළුවේ තියාගන්න සංයෝගයේ ලියන පිළිවෙලට මූලද්‍රව්‍ය දෙක ලියන්න ඕන. හරිනේ? දැන් මැග්නීසියම් ක්ලෝරයිඩ් නෝ ඉස්සෙල්ලා මැග්නීසියම් ලියලා ඊට පස්සේ ක්ලෝරින් ලියන්න ඕන. තේරුණානේ? හරි. ඔන්න ඕක තමයි සාමාන්‍යයෙන් සංයෝගයක සරල සංයෝගයක සූත්‍රය ලියන විදිය. එතකොට මේ සරල සංයෝගයක් කියන්නේ එකිනෙකට වෙනස් මූලද්‍රව්‍ය දෙකකින් විතරක් හැදිච්ච කට්ටිය. අපි ඊළඟට බලමු සංකීර්ණ සංයෝගයක සූත්‍රය කොහොමද ලියන්නේ කියලා. හරි. දැන් මාතෘකාවක් ලියාගන්න සංකීර්ණ සංයෝගයක සූත්‍රය ලිවීම. සංකීර්ණ සංයෝගයක සූත්‍රය ලිවීම. දැන් මේ වගේ මම බෝඩ් එකේ දැන් මේ 4යි නමුත් ඔයාලට ඕන තරම් ලියන්න පුළුවන්. හරි? සංකීර්ණ සංයෝගයක සූත්‍රය ලිවීම. දැන් හොඳට බලන්න. හරි. සංකීර්ණ සංයෝගයක් කියලා කියන්නේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ එකිනෙකට වෙනස් මූලද්‍රව්‍ය දෙකකට වඩා වැඩි සංඛ්‍යාවකින් හැදිච්ච සංයෝග. මේවයි සංයෝගවල සූත්‍ර ලියන්න අපිට අර විදියට බෑ. මොකද මූලද්‍රව්‍ය දෙකක් තිබිලා සංයතාවයන් දෙක මාරු කරා එච්චරින් ඒක ඉවරයි. හැබැයි මූලද්‍රව්‍ය තුනක් තිබුණොත් තුනේ සංයතා ලියලා මාරු කරන්න බෑ. ඒ නිසා මේකෙදි අපිට වැදගත් වෙනවා අයන කාණ්ඩ කියලා කොටසක්. අයන කාණ්ඩ. මේ අයන කාණ්ඩයක් කියලා කියන්නේ ආරෝපණයක් සහිත පරමාණු පොකුරක්. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් කාබනේට් කියන එක CO3 දෙකයි ඍණ. සල්ෆේට් කියන්නේ SO4 දෙකයි ඍණ. නයිට්‍රේට් කියන්නේ NO3 ඍණ. ඔයාලට පේන ඇති මේ හැමතැනම තියෙන්නේ ආරෝපණයක් සහිත පරමාණු පොකුරක්. ඇමෝනියම් කියන්නේ NH4 ධන. ෆොස්ෆේට් කියන්නේ PO4 තුනයි ඍණ. අන්න ඒ වගේ. මම මේ ලිව්වේ අයන කාණ්ඩ කිහිපයක්. එතකොට සංකීර්ණ සංයෝගයක සූත්‍රය ලියන්න නම් අයන කාණ්ඩවල විස්තර ඔයාලා දැනගන්න ඕන. ඒ කියන්නේ කාබනේට් කිව්වහම CO3 දෙකයි ඍණ කියලා මතක් වෙනවා. සල්ෆේට් කිව්වහම SO4 දෙකයි ඍණ කියලා මතක් වෙනවා. මේක ඉතින් පොඩ්ඩක් උදේ පාන්දර හොඳට මතක තියාගන්න. රසායන විද්‍යාවේ තියෙන කටපාඩම් කරන්න වෙන කොටස් කීපයක්. එකක් ආවර්තිතා වගු. අනික තමයි අයන කාණ්ඩවල සංයතාවය. තව එකක් තමයි සක්‍රියතා ශ්‍රේණිය. ඉදිරියේදී හමු වෙනවා. ඒ වගේව කටපාඩම් කරන්නට වෙනවා. එතකොට කටපාඩම් කරනකොට නිකම් පොත බලාගෙන හයියෙන් කෑ ගහන්න නෙමෙයි තියෙන්නේ. පොත බලාගෙන ඉස්සෙල්ලා හොඳට තේරුම් අරන් හිතින් කියවන්න ඒකම කොලයක් අරන් ලියන්න. කාබනේට් කියනකොට කොලයක් අරන් CO3 දෙකයි ඍණ කියලා ලියන්න. 25 වතාවක් කියවනකොට වඩා එක සැරින් ඕක පුළුවන් වෙනවා. නයිට්‍රේට් NO3 ඍණ කියලා කොලයක් අරන් ලියන්න. දවස් දෙකක් ওই 10ක් 12ක් දින ওই වගේව මතක තියාගන්න. ඒ ටික කියනකොට ඔයාලට ඒක ඉබේම මතක. හරි? දැන් එහෙනම් ඔයාලට තියෙන්නේ මේ අයන කාණ්ඩවල විස්තර දැනගන්න. එතකොට මේ අයන කාණ්ඩය ලිව්වට පස්සේ මේකේ සංයතාවය හරි ලේසියි. මේකේ සංයතාවය හොයාගන්නේ මෙන්න මෙතන තියෙනෝනේ ඉලක්කම ධන හෝ ඍණ එක ඉලක්කමක් තියෙනවා. ආන්නේ ඉලක්කම තමයි සංයතාවය වෙන්නේ. එහෙනම් කාබනේට් වල සංයතාවය 2යි. මොකද ඍණ ලකුණ හෝ ධන ලකුණ අපි සංයතාවයට ගන්නෙ නෑ. සල්ෆේට් වල සංයතාවය 2යි. නයිට්‍රේට් වල සංයතාවය 1යි. මෙතන එකනේ තියෙන එක ලියන්නේ නෑ.
ඇමෝනියම් වල සංයුතාවය 1යි. ෆොස්ෆේට් වල සංයුතාවය 3යි. ආන්නේ වගේ අපිට අයන කාණ්ඩ වල සංයුතාවය දැනගන්න ඕන. ඊට පස්සේ අර විදියම තමයි. ඒක අපි තව ටිකකින් බලමු. එහෙනම් දැන් සරල සංයෝගවල සූත්‍ර ලිව්වනේ. ඊට පස්සේ ලියන්න සංකීර්ණ සංයෝගවල සූත්‍ර ලිවීම. පුංචි අර වගේම අනුමාත්‍රකාවක් ලියන්න සංකීර්ණ සංයෝගවල සූත්‍ර ලිවීම. ලියන්න මෙහෙම. ලියන්න. එකිනෙකට වෙනස් මූලද්‍රව්‍ය පරමාණු දෙකකට වඩා වැඩි එකිනෙකට වෙනස් මූලද්‍රව්‍ය පරමාණු දෙකකට වඩා වැඩි සියලුම සංයෝග එකිනෙකට වෙනස් මූලද්‍රව්‍ය පරමාණු දෙකකට වඩා වැඩි සියලුම සංයෝග සංකීර්ණ සංයෝග ලෙස හඳුන්වයි. සංකීර්ණ සංයෝග ලෙස හඳුන්වයි. මේවායෙහි රසායනික සූත්‍ර ලිවීමේදී අයන කාණ්ඩ සහ මම මේ බෝඩ් එකේ ලියලා දෙන්නම් ඒවා. අයන කාණ්ඩ සහ ඒවායේ සංයුජතාවය වැදගත් වේ. අයන කාණ්ඩ සහ ඒවායේ සංයුජතාවය වැදගත් වේ. හරි. දැන් මම ඔයාලට අයන කාණ්ඩ කිහිපයක තොරතුරු වගුවේ පොතේ තියෙන ටිකක්ම තමයි ඩිස්ප්ලේ කරනවා. හොඳට බලන්න. මෙන්න මේ තියෙන්නේ එවැනි අයන කාණ්ඩ කිහිපයක තොරතුරු. බලන්න. සල්ෆේට් SO4 2යි ඍණ. එන සංයුතාවය 2යි. ධන හෝ ඍණ ලකුණ නැතුව ඉලක්කම ලියන්නේ අපි. හයිඩ්‍රජන් සල්ෆේට් නැත්නම් බයිසල්ෆේට් කියලා කියනවා. HSO4 ඍණ සංයුතා 1යි. කාබනේට් CO3 2යි ඍණ සංයුතාවය 2යි. හයිඩ්‍රජන් කාබනේට් නැත්නම් බයිකාබනේට් HCO3 ඍණ සංයුතාවය 1යි. හයිඩ්‍රොක්සයිඩ් OH ඍණ සංයුතාවය 1යි. නයිට්‍රේට් NO3 ඍණ සංයුතාවය 1යි. ඇමෝනියම් NH4 ධන සංයුතාවය 1යි. හයිඩ්‍රෝනියම් H3O ධන සංයුතා 1යි. පර්මැංගනේට් MnO4 ඍණ සංයුතාවය 1යි. ක්‍රෝමේට් CrO4 2යි ඍණ සංයුතාවය 2යි. ඩයික්‍රෝමේට් Cr2O7 2යි ඍණ සංයුතාවය 2යි. ෆොස්ෆේට් PO4 3යි ඍණ සංයුතාවය 3යි. තා මෙතන නැති ඒවාක් තියෙනවා. එහෙනම් දැන් ඔයාලා ටක් ගාලා මෙන්න මේ පොතේ ඔය ඩිස්ප්ලේ වෙන වගුව ඔයාලගේ මේකම අච්චු පොතේ තියෙනවා 77 වෙනි පිටුවේ ටක් ගාලා මේ අයන කාණ්ඩවල නැත්තම් බහුපරමාණුක අයනය කියන්නේ අයන කාණ්ඩයටම තමයි. අයන කාණ්ඩවලටම තව නමක් තමයි බහුපරමාණුක අයන කියලා කියන්නේ. ආන්නේ විදිහට මේ වගුව ටක් ගාලා ඉඳගන්න. මේ වගුව ඉක්මනට විනාඩි 2කින් හඳ ගන්න ඕන. සංයුතාවය වරද්දන්න එපා. අයන කාණ්ඩයේ සූත්‍රය වරද්දන්න එපා. සූත්‍රය වැරදුනොත් සංයුතාවයත් වරදිනවා. දැන් ලස්සනට ඔබ ලියන්න.
හරි දැන් ඉවරයිද? එතකොට මෙතන තියෙන අයන කාණ්ඩ ටික පාඩම් කරගන්න. ඒ ඇති හොඳටම. මේ ටික නම් තමන්ට ඇහුවහම ලියන්න පුළුවන් මට්ටමේ තියෙන්න ඕන. හරි? ඒක වැදගත්. හරි. දැන් යම් කිසි අඩුපාඩුවක් තිබ්බොත් ওই වගුවම 77 වෙනි පිටුවේ තියෙන නිසා 77 වෙනි පිටුවෙන් ඒක බලා ගන්න මම වගුව ක්ලෝස් කරනවා. හරි. දැන් අපිට සංකීර්ණ සංයෝග දෙක තුනක සූත්‍රය ලියා ගන්න විදිය අපි දැන් බලමු. හොඳට බලා ගන්න. මෙන්න මෙතන තමයි සමහර ළමයින්ට කොච්චර කිව්වත් අවබෝධ කරගන්න නැති නිසා තේරෙන්නේ නැහැ. නමුත් මේක ලේසියි. අපිට කියනවා කැල්සියම් කාබනේට් වල සූත්‍රය ලියන්න කියලා. ඔන්න බලන්න. මේ උදාහරණ දෙක තුනෙන් හොඳට තේරුම් ගන්න. කැල්සියම් කාබනේට්. අර විදියමයි කිසි වෙනසක් නැහැ. කැල්සියම් ඉන්න Ca. කාබනේට් CO3 දෙකයි ඍණ. දැන් ඔයාලට මේකේ සංයතාවය ලියා ගන්නයි තියෙන්නේ. කැල්සියම් වල සංයතාවය 2යි, කාබනේට් වල සංයතාවය 2යි. ඍණ ලකුණ විතරයි අයින් වෙන්නේ. දැන් අර නීති රීතියේ විදියම තමයි. 2ට 2 කැපෙනවා. 1ට 1යි. මොකද සුළු වෙනවනේ. දැන් ඔයාලා මේකේ ඉලක්කම මෙතන යටටත් මේකේ ඉලක්කම මෙතන යටටත් ගෙනත් තියන්න. දැන් බලන්න CaCO3 එකේ ඉලක්කම ලියන්නේ නැහැ කොතනද? අන්න කැල්සියම් කාබනේට් ලියන විදිහ. තේරුණානේ? හරි. හොඳට බලන්න මේක ලේසි වුණාට අනිත් ඒවා ටිකක් තේරුම් ගන්න ඕන. ඔන්න බලන්න. මට ඕන කරනවා ඇලුමිනියම් සල්ෆේට් වල සූත්‍රය ලියන්න. ඔන්න හොඳට බලන්න. ඇලුමිනියම් සල්ෆේට්. අර විදිහටම ලියන්න. කවුද ඉන්නේ? ඇලුමිනියම් ඉන්නවා, සල්ෆේට් ඉන්නවා. SO4 දෙකයි වෙන. ඇලුමිනියම්ගේ සංයතාවය 3යි, සල්ෆේට්ගේ සංයතාවය 2යි. ඍණ ලකුණ නැහැ. දැන් ඔන්න සුළු වෙනවද කියලා බලන්න. 3යි 2යි සුළු වෙන්නේ නැහනේ. දැන් මේ 3 ඉලක්කම මෙතෙන්ට ගේන්න, 2 ඉලක්කම මෙතෙන්ට ගේන්න. ඔන්න බලන්න ගේනකොට ගේන විදිය. Al2 SO4 දැන් 3 ඉලක්කම ලියන්න නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ කෑල්ල වරහන් දාලා 3 කියලා ලියන්න. තේරුණානේ? ඔන්න ඇලුමිනියම් සල්ෆේට් Al2SO4 thrice වරහන අනිවාර්යෙන් දාන්න. හැබැයි එකේ ඉලක්කමක් එන තැනකට කිසිසේත් වරහන අවශ්‍ය නැහැ. වරහන් දාලා එකේ ඉලක්කම දාන එකේ තේරුමක් නැහැනේ. වරහනක් දාන්න ඕනේ යම්කිසි අගයක් තියෙන ඉලක්කමක් එනවනේ. ඒ නිසා එක ලියන්නේ නැති නිසා එක ලියලා වරහන් දාන්න ඕනේ නැහැ කියලා. තව එකක් බලමු. මට ලියන්න අවශ්‍යයි මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්. ඔන්න බලන්න. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්. මෙන්න මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් මතකයිනේ OH ඍණ. එහෙනම් සංයතාවය 1 තියෙන්නේ මෙතන මැග්නීසියම් 2යි. ඍණ ලකුණ මතක්. දැන් සුළු වෙන්නේ නැහනේ. මේ එකේ ඉලක්කම මෙතෙන්ට ගේන්න, දෙකේ ඉලක්කම මෙතෙන්ට ගෙනියන්න. ඔන්න දැන් හරි පරිස්සම් වෙන්න ඕන. මෙන්න මේක ගොඩාක් ළමයි ලියනවා MgOH2 කියලා. සම්පූර්ණ වැරදි. මොකද වැරද්ද? මේ දෙකේ ඉලක්කම පුතේ මෙතෙන්ට යනකොට මේ O-ටයි H-ටයි දෙන්නටම අයිති වෙන්න ඕන. ඒ නිසා අනිවාර්යෙන්ම මෙතෙන්ට වරහණක් දැමිය යුතුමයි. MgOH twice කියලායි අපි ඒක කියවන්නේ. තේරුණානේ? එතෙන්ට වරහණක් දැම්මේ නැහැ කියලා අපිට දැනෙන්නේ නැහැ. දැන් මෙතන නම් වරහණක් ඕන කියන එක තේරෙනවා. නැත්නම් මෙතන 43 වගේ ලියන්න වෙන්නේ. නමුත් මෙතන වරහණක් ඕන කියන එක අපිට MgOH2 කියලා දැම්මහම අපිට ඒක දැනෙන්නේ නැහැ වරහණක් මෙතෙන්ට ඕනද කියලා. නමුත් අනිවාර්යයෙන්ම දෙකේ ඉලක්කම කියන්නේ අගයක් තියෙන ඉලක්කමක් ලියන ඉලක්කමක්. ඒ නිසා OH-ට වරහන් දාලායි දෙක ලියන්නේ. තේරුණායි? තව හිටී ගමන් විභාග එකපාරක් දුන්නා අයන කාණ්ඩ දෙකක සූත්‍රය. මේවන ඇමෝනියම් සල්ෆේට්. ඔන්න බලන්න.
ඇමෝනියම් සල්ෆේට්. හොඳට බලන්න. ඇමෝනියම් NH4 නේ. ධන සල්ෆේට් SO4 දෙකයි ඍණ. ඍණ ලකුණ මකන්න ධන ලකුණ මකන්න මෙතන තියෙන්නේ එක. දැන් අර විදියම තමයි. කිසි ගැටලුවක් නැහැ. මේ දෙකේ ඉලක්කම මෙතෙන්ට ගේන්න එකේ ඉලක්කම මෙතෙන්ට ගෙනියන්න. බලන්න දෙකේ ඉලක්කම ගේනකොට දැන් පැහැදිලිනේ. NH4 වරහන් 2 SO4 එක ලියන්නේ නැහැ. ආන්න වැඩි. එහෙනම් දැන් ටක් ගාලා අයන කාණ්ඩ පාවිච්චි කරලා උදාහරණ 4 ඉක්මනට ඔය උදාහරණ 4 ලියන්න. ටක් ගාලා ඔය උදාහරණ 4 ලියන්න. හරි නේද? එතකොට කැපිටල් සිම්පල් හරියට ලියන්න වරහන් දාන්න ඕන තැනට වරහන් දාන්න වරහන් ඕන නැති තැන් වලට වරහන් දාන්න එපා. දැන් මෙතන කීයටවත් CaCO3 වරහන් දාන්න එපා. අවශ්‍ය නැහැ වරහන් එතෙන්ට. හරි? ඒ විදිහට ලස්සනට ඔය ටික ලියාගන්න. දැන් මේ විදිහට සංකීර්ණ සංයෝග 25ක 30ක උනත් සූත්‍ර වලට ලියන්න පුළුවන්. නමුත් 4ක් 5ක් ලියන්න පුළුවන් කියන්නේ හරියටම අනිත් ඒවාත් කිසි ගැටලුවක් නැහැ කියන එක. හරි. දැන් ওই ටික ලස්සනට ලියාගන්න ඉක්මනට. හරි. එහෙනම් ඔයාලගේ අච්චුපොතත් පොඩ්ඩක් පාවිච්චි කරන්න. අච්චුපොතේ 77 වෙනි පිටුවේ 77 වෙනි පිටුවේ මේ වගේ උදාහරණ කීපයක් තියෙනවා. ඊට පස්සේ මාතෘකාවක් ලියන්න. අද මම මේ පාඩම ඉවර කරනවා. තව විනාඩි 5යි. මාතෘකාවක් ලියන්න. විචල්්‍ය සංයුජතාවය. විචල්්‍ය සංයුජතාවය. විචල්්‍ය සංයුජතාවය. මාතෘකාව ලියන්න විචල්්‍ය සංයුජතාවය. හරි. දැන් හොඳට මේ පැත්ත බලා ගන්න. විනාඩි 2යි ගන්න මම මේකට. හරි? විචල්්‍ය. විචල්්‍ය කියන්නේ පුතේ වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් එක මූලද්‍රව්‍යයකට සංයුක්තාවයන් එකයි තියෙන්නේ. නමුත් අපේ ආවර්තිතාවකුවේ phosphorus, sulfur, chlorine මෙන්න මේ තුන් දෙනා. මේ තුන් දෙනාගේ සංයුක්තාවයන් දෙකක් තියෙන්න පුළුවන්. phosphorus කියන්නේ පරමාණු ක්‍රමාංක 15යි. මෙයාගේ 16යි මෙයාගේ 17යි. එහෙනම් ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය 2යි 8යි 5යි. මෙයාගේ ඉලෙක්ට්‍රෝනික 2යි 8යි 6යි. මෙයාගේ 2යි 8යි 7යි. අපේ ක්‍රමයට 5ක් ඉන්නෝ 3ක් අඩුයි. එහෙනම් සංයුතාවය 3යි. 6ක් ඉන්නෝ 2ක් අඩුයි සංයුතාවය 2යි. 7ක් ඉන්නෝ 1ක් අඩුයි සංයුතාවය 1යි. නමුත් phosphorusට පුළුවන් ඕනනම් මේ පහම පිට කරලා සංයුතාවය 5 කියලා ගන්න පුළුවන් එයාට. ඒ නිසා එයාගේ සංයුතාවය 3ට අමතරව 5 කියන අගයක් එනවා. සල්ෆර්ට දෙකක් ගන්නා වගේම 6 දෙනා පිට කරන්නත් එයාට පුළුවන්. ඒ නිසා සංයුතාවය 6 කියන එකක් එනවා. සල්ෆර්ට 7ක් ඉන්නවා
නමුත් එකක් අරගන්න වගේම අවශ්‍ය වුණොත් 7 දෙනා පිට කරන්නත් එයා මැලි වෙන්නේ නැහැ. ඒ නිසා 7 කියන අගයක් එනවා. ආන්න ලැබෙනවා විචල්්‍ය සංයුජතාවය. මෙන්න මේ මූලද්‍රව්‍ය තුනට විතරක් සංයුතාගයන් දෙකක් තියෙනවා. එහෙනම් ඔයාලට මේකේ ඔක්සයිඩ් එක ගත්තොත් බලන්න ෆොස්ෆරස් වල ඔක්සයිඩ් දෙකක් තියෙනවා. එකක් සංයුතාවයේ 3න් යන ඔක්සයිඩය, අනික 5න් යන ඔක්සයිඩය. ඔන්න බලන්න. ෆොස්ෆරස් වල ඔක්සයිඩය, ෆොස්ෆරස් වල ඔක්සයිඩය ගත්තොත් ෆොස්ෆරස්ගේ සංයුතාවය 3 වෙලා මෙතන 2 වුණොත් සූත්‍රය එනවා P2O3. මෙතන ෆොස්ෆරස්ගේ සංයුතාවය 5 වෙලා මෙතන ඔක්සිජන් 2 වුණොත් P2O5. ඒ වගේ දෙන්නෙක් එන්න පුළුවන්. දැන් මේ තුන් දෙනානේ අපිට වැදගත්. ඊට පස්සේ බලන්න ක්ලෝරින්ගේ Cl එකක් වෙලා O දෙකක් වුණොත් Cl2O. Cl හතක් වෙලා O දෙකක් වුණොත් Cl2O7 වෙනවා. දැක්කනේ? අන්න ඒ විදිහට සල්ෆර්ගේ ඕක වෙන්න පුළුවන්. SO2 වෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ සල්ෆර්ගේ සංයුතාවය 2 වුණොත් SO වෙන්න පුළුවන්. ඔක්සිජන්ගේ 2යිනේ. මේවා සල්ෆර්ගේ 2ක් වෙලා ඔක්සිජන්ගේ 2ක් වුණොත් 2ට 2 කැපිලා සූත්‍රය SO වෙනවා. ආයිම සල්ෆර්ගේ 6ක් වෙලා ඔක්සිජන්ගේ 2ක් වුණොත් කැපිලා ගිහිල්ලා SO3 වෙනවා. මෙතන දෙවරක් 1යි දෙවරක් 3යිනේ SO3. ඒ නිසා මෙන්න මේ විදිහට විචල්්‍ය සංයුතාවයන්ගෙන් විචල්්‍ය ඔක්සයිඩ් හැදෙන්න පුළුවන්. තේරුණානේ? ඔන්න ඕක තමයි එතෙන්දි කියන්නේ. ඒ වගේ එක එක මූලද්‍රව්‍ය වල සංයුතාවය වෙනස් වෙනකොට ඔක්සයිඩයේ සූත්‍රය වෙනස් වෙන්න පුළුවන්. දැන් P2O5 වෙන්නත් පුළුවන්, P2O3 වෙන්නත් පුළුවන්. Cl2O වෙන්නත් පුළුවන්, Cl2O7 වෙන්නත් පුළුවන්. SO වෙන්නත් පුළුවන්, SO3 වෙන්නත් පුළුවන්. එහෙනම් ලියන්න විචල්්‍ය සංයුතාවය. හරි? ලියන්න මෙහෙම. විචල්්‍ය සංයුතාවය කියලා මොකුත් ලිවෙන්නේ නැහැ නේද? දුමිදු මොකුත් ලිවෙන්නේ නැහැ නේ? නෑ. හරි. ලියන්න එහෙනම් විචල්්‍ය සංයුතාවය කියලා ලියලා ලියන්න. දැන් සාමාන්‍යයෙන් එක් මූලද්‍රව්‍යයකට ඇත්තේ එක් සංයුජතාවයකි. සාමාන්‍යයෙන් එක් මූලද්‍රව්‍යයකට ඇත්තේ එක් සංයුජතාවයකි. නමුත් කලාතුරකින් එකම මූලද්‍රව්‍යයට සංයුතා දෙකක් පැවතිය හැකිය. එකම මූලද්‍රව්‍යයට සංයුතා දෙකක් පැවතිය හැකිය. මේවාට විචල්්‍ය සංයුජතා යැයි කියනු ලැබේ. ඔන්න ඔය උදාහරණ තුන ලියාගන්න. ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්. හරි? සාමාන්‍ය 3 2 1 අගයට අමතරව 5 6 7 අගයක් යනවා. හරි? එච්චරයි. ඒක හොඳට මතක තියාගන්න. 5ක් ඉන්නව 3ක් අරගෙන 3යි. නමුත් 5ම දීලා 5 වෙන වෙලාවලුත් තියෙනවා. මේ තුන් දෙනාට විතරයි, වෙන අයට බෑ. ඒකයි විචල්්‍ය සංයුජතා කියලා කියන්නේ. හරි? හොඳයි. පුංචි මාතෘකාවක් ඉතුරුනා ලබන සතියට මාතෘකාව ලියලා තියන්න. ඔක්සයිඩ් වල ආම්ලික, බාෂ්මික සහ උභයගුණී ස්වභාවය. මාතෘකාව ලියලා තියන්න. ඔක්සයිඩ් වල ආම්ලික, බාෂ්මික සහ උභයගුණී ස්වභාවය.
ඔක්සයිඩ් වල ආම්ලික භාෂ්මික සහ උභය ගුණී ස්වභාවය. හරි. එහෙනම් මේ ටික පැහැදිලි. ලබන සතියේ විනාඩි 15ක කොටසක් මේක. ඊට පස්සේ මම නිව්ටන් නියම පාඩමයි ඝර්ෂණයේ පාඩමයි දෙකම ලබන සතිය ඉවර කරන්න පුළුවන්. මේ දවස්වල ආයතනවල පන්ති නැහැ. පවත්වන්න තහනම්. ඒ නිසා ඔන්ලයින් එකත් එක්ක අපි යමු. ඒ වගේම මම WhatsApp වලට දැම්මා මේ මාසේ ඔන්ලයින් එකට සම්බන්ධ වෙන්නේ අප්‍රේල් මාසේ පන්ති කාඩ් එක ගත්තොත් විතරයි කියන එක. ඒ නිසා අප්‍රේල් මාසේ යම් කිසි විදියකින් පන්ති ගාස්තු කාම ගෙවපු නැති ළමයි මම කියන්නේ 7 දෙනෙක් විතර ඉන්නවා ඔයාලා ගෲප් එකේ. ඒක ගැටලුවක් නැත්නම් පුළුවන්කමක් තියෙනම් ගෙවන්න. ඒක ඔයාලට මතක් කරේ අනිත් ළමයි ගෙවලා තියෙන නිසා. මොකද නැත්තම් මම ආයතනවල පටන් ගත්තා නම් මට කියන්න පුළුවන් ආයතනවල මෙන්න මේ ළමයි ගෙවලා නැහැ මේ ළමයින්ගෙන් ගන්න කියලා. ඒක නිසා ඔයාලට ආයතනවලදී ගෙවන්න වෙන එක වෙනයි ඔන්ලයින් එකේදී දැන් ඒක යුතුයකමක් විදිහට මම දන්නවා ඔයාලා පැහැර හරන දරුවෝ නෙමෙයි. ඒක ගෙවීම කරන්න. එතකොට ඔයාලගේ පැත්තෙන් වෙන්න ඕනේ යුතුයකමක් වෙනවා. මගේ පැත්තෙන් බලන්නකෝ මම කොච්චර කැප වෙනවද කියලා. ඔයාලට වීඩියෝ එක පවා එවනවා. නමුත් මම හිතාගෙන ඉන්නවා ඉදිරියේදී ගෙවීම් හරියට කරේ නැති වුණොත් ගෙවපු ළමයි ටික එක්ක විතරක් මේ මාසෙට යන්න සහ ඒ ළමයින්ට විතරක් වීඩියෝ එක එවන්න. මොකද ඒක වීඩියෝ එක ෂෙයා කරන්න බැරි වෙන්නයි එවන්නේ මම. එහෙම වුණොත් ඒ පැත්තට යන්න වෙනවා. හරි. අපි එහෙනම් ලබන සතියේ හමු වෙමු. පරිස්සමෙන් ඉන්න. ලබන සතියේ අපි ඉස්කෝලේ නිවාඩු දුන්නොත් බොහෝ විට දෙයි අපි උදේවරුේ ඔන්ලයින් පන්ති කීපයක් දාගෙන කොහොම හරි වැඩ ටික කරගමු. රයිට්. ඒ නිසා නිතර WhatsApp එකත් එක්ක ඉන්න. WhatsApp එකට දාන මැසේජස් බලන්න. පන්ති ඉස්කෝලේ නිවාඩු දුන්නොත් මම 11 වසරටයි 10 වසරටයි අමතර පන්ති කීපයක් උදේවරුේ දානවා අනිවාර්යයෙන්. රයිට්. එහෙනම් ලබන සතියේ හමු වෙමු. හොඳයි. එහෙනම් ආයිබෝන්. ආයිබෝන් සර්.